මේක තමයි ගාථාව. යෝච පුද්දේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං ප්‍රභාසේති අබ්භා මුත්තෝ චන්දිමා කියලා කියනවා. යෝච පුබ්බේ පමජ්ජිත්වා කියන්නේ යම්කිසි කෙනෙක් පළමුවෙන් ප්‍රමාද වෙලා කටයුතු කරලා පච්චාසෝ නප්ප මජ්ජති පසුව ඔහු ප්‍රමාද වෙන්නේ නැහැ. සෝ ඒ කෙනා ඉමං ලෝකං මේ ලෝකය ප්‍රභාසේති ආලෝකමත් කරනවා බබළුවනවා. කොහොමද? අබ්භා මුත්තෝ චන්දිමා වලාකුළු වලින් මිදී ගිය චන්ද්‍රයා වාගේ. මේක තමයි මේ ගාථාවේ තේරුම. සාමාන්‍යයෙන් මේ ගාථාව දිහා බැලුවන් පස්සේ අපිට කවුද මතක් වෙන්නේ? අඟුලිමාල ස්වාමීන් වහන්සේ. අඟුලිමාල ස්වාමීන් වහන්සේ පළමුවෙන් ප්‍රමාද වෙලා ගොඩාක් පව්කම් කරපු කෙනෙක් නේ. ගොඩාක් අකටයුතුකම් කරපු කෙනෙක් නේ. ඉතින් අඟුලිමාල ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් ඉන්නවා. හැබැයි තවත් එක්කෙනෙක් හිටියා එහෙම. කවුද? අශෝක රජතුමා. අශෝක රජතුමත් ඉස්සර වෙලා යුද්ධේටම තමයි හිටියේ. ඊට පස්සේ තමයි ඒකෙන් අයින් වෙලා ධර්මාශෝක බවට පත් වුණේ. මේකත් මතක තියාගන්න. කියලා දෙන්න ගොඩාක් දේවල් තියෙනවා. ටික ටික කියලා දෙමු මේ මෙන්න මේ කාරණය. මේ පින්වතුන් අහලා තියෙනවද නිරෝධ සමාපත්තිය කියලා එකක්? නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාපත්තියට සමවදින්න කවුද කියලා අහලා තියෙනවද? කවුද නිරෝධ සමාපත්තියට සමවදින්නේ? රහතන් වහන්සේලා. අනිත් එක අනාගාමී ආර්යයන් වහන්සේලා. ඔය දෙගොල්ලන්ට පුළුවන්. හැම රහතන් වහන්සේ නමකටම නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්ද? බෑ. රහත් උනත් නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඇයි එහෙම බැරි වෙන්න හේතුව? සියලු දෙනා වහන්සේම රහත් වුණා නම් සියලු දෙනාම අනාගාමී නම් ඇයි බැරි නිරෝධ සමාපත්තියට සමවදින්න ඇයි බැරි? ඒ කියන්නේ රහත් උනත් අට සමාපatti පුරුදු කරලා නැත්තම් යන්න බෑ. අට සමාපatti කියන්නේ මොකද්ද? අට සමාපatti කියලා කියන සමාපatti 8ක්. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ධාන 4යි. අරූපාවචර 4ක් තියෙන්න ඕනේ. ආකාසානංචායතන ධානය, විඥානංචායතන ධානය, ආකින්චඤ්ඤායතන ධානය, නේව සංඥා නා සංඥායතන ධානය කියලා ධාන 4යි. ඔය ධාන 8 හොඳට ලබාගෙන පුරුදු කරලා සමවදින්ට ට්‍රැක් එකේ හොඳට වැඩ කරලා තියෙන්න ඕන. මේකට කියනවා මොකද්ද? අට සමාපත්තිය කියලා. මේ අට සමාපත්තිලාභී රහතන් වහන්සේ නමකට තමයි මේ නිරෝධ සමාපත්තියට ය아가න්ට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙනවා. අනිත් අයට බෑ. මේ එකක්. ඊළඟට ඕක නිකන් මතක තියාගන්න. නිරෝධ සමාපත්තිය අනිත් කාරණේ මොකද්ද? දවස් 7ක් ඉන්න පුළුවන්. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිලා යම් කිසි කෙනෙක් රහතන් වහන්සේ නමක් එයින් ගොඩ ඇවිල්ලා යම් කිසි වෙලාවක පාරක පිණ්ඩපාතේ ගියා නම් ඒ පිණ්ඩපාතේ එදාට පිණ්ඩපාතේ දීපු ඉස්සර වෙලාම කෙනාට ආනිසංස විපාකය ditta dhamma vediniye ඉක්මනටම ඇදලා එනවා එදා හෝ ඒ දවස් දෙක තුනක කලින්.
ඒක මහා ආනුභාව සම්පන්න සමාධියක්. මෙන්න මේකයි මේ අපේ ඔය පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්න විජේවර්ධන මහත්තයා අපෙන් අහලා තියෙන මේ ප්‍රශ්නේ. ඔබ වහන්සේ විසින් YouTube හරහා පවත්වන ලද නිරෝධ සූත්‍රයේ ඇසුරින් පහත සඳහන් ප්‍රශ්න වලට පැහැදිලි කිරීම සිදු කරනද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 1. හොඳට ප්‍රශ්නේ අහගන්න. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි අනාගාමී ආර්යයන් වහන්සේ මනුස්ස ලෝකයෙන් අපවත් වී සුද්ධාවාසයට පැමිණෙන්නේ ධ්‍යාන සිතකට සමවැදී සිටියදීද නැත. ධ්‍යාන සිතකට සමවැදිලා ඉන්න අවශ්‍ය නැහැ. කියන්නේ මරණාසන්න අවස්ථාවේදී රහතන් වහන්සේලා ඊළඟට අනාගාමීන් වහන්සේලා උන්වහන්සේලාට චුතිසිතක් තියෙනවා. ඒ චුතිසිතෙන් උන්වහන්සේලා මේ ලෝකෙන් අතහැරලා යනවා. ඊළඟට උන්වහන්සේලා ඊළඟට ඒ ධානාසිතක බලයෙන් උපදිනවා. අනාගාමී සිතේ බලයෙන් නෙවෙයි. හොඳට මතක තියාගන්න. රහතන් කියන්නේ අනාගාමීන් වහන්සේ නමක් මනුස්ස ලෝකයේ අනාගාමී වෙලා මෙතනින් චුත වෙලා ගිහිල්ලා උන්වහන්සේලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ මාර්ගසිතේ බලයෙන් නෙවෙයි. අනාගාමී මාර්ගසිතේ බලයෙන්වත් ඵලසිතේ බලයෙන්වත් නෙවෙයි. උන්වහන්සේලා එහි උපදින්නේ ධානාසිතක බලයෙන්. මේක තේරෙනවද? ධානාසිතක බලයෙන්. මේක සමහර තැන්වලදී ගොඩාක් කොම අහන්නේ ධර්ම ප්‍රශ්න පටලවාගෙන තියෙන නිසා. ධර්ම ප්‍රශ්න පටලවාගෙන තියෙන නිසායි. උපදින්න පුළුවන්ද නිවන් දැකපු හිතින්? නිවන් දකින්න හිත මොකද්ද? නිවන් දකින්න හිත හතරක් තියෙනවා, එක්ස්පීරියන්ස් හතරක් තියෙනවා. මොකද්ද? නිවන් දකින්න හිත පළමුවෙන්ම නිවන් දකින්න හිත හතර මොකද්ද? මාර්ගසිත හතර. මාර්ගසිත හතරයි. ඊට පස්සේ නිවන් අත්විඳින හිත තමයි ඵලසිත. මේ නිවන් දකින්නා වූ හිත ඇවිල්ලා අසංකත ධර්ම දකින්න හිත. මොකද්ද අසංකත ධර්ම කියලා කියන්නේ? නිර්වාණ ධාතුව. නිර්වාණ ධාතුව හේතුවකින් ඵලයක් ඇති වෙච්ච එකක් එහෙම නෙවෙයි. නිර්වාණ ධාතුව කියලා කියන්නේ සූක්ෂම වූ අතිසූක්ෂම වූ ධර්ම ස්වභාවය. ඒ ධර්ම ස්වභාවය හැම හිතකටම දකින්න බෑ. හැම හිතකටම පේන්නේ නැහැ. හැම හිතකටම අහුවෙන්නේ නැහැ. ඒක නිසා ඒ නිර්වාණ ධාතුව දකින්ට විතරක්ම නිවන් කියන දේ පෙනෙන්න විතරක්ම විශේෂිත වූ මහා ආනුභාව සම්පන්න වූ බැලීමෙන් ප්‍රභාසර වූ ඉහළ තලයක ඥානින් පරිපූර්ණ වෙච්ච හිත් ටිකක් තිබෙනවා. වැඩිපුරක් නැහැ. ඒ හිත් තමයි අර මාර්ගසිත හතරයි ඵලසිත හතරයි. ඒ මාර්ගසිත හතරටයි ඵලසිත හතරටයි අහුවෙන්නේ මොකද්ද? අර නිවන විතරයි. ඒකට භවය සම්බන්ධ නැහැ. භවයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. භවයේ සම්බන්ධතාවයක් ගලපන්න ඕන නම් ඒක එන්න කලින් හිතා කරපු විපස්සනා භාවනාවල බලය ඩිංගක් ගන්න පුළුවන්. ඊට මෙහෙත් මොකක්වත් නැහැ. ඒක නිසා කවදාකවත්ම ඒකෙන් භවයක උපදින්නේ නැහැ. මාර්ගසිතෙන් උපදින්නෙත් නැහැ. ඵලසිතෙන් උපදින්නෙත් නැහැ. එතකොට අනාගාමීන් වහන්සේට තියෙන්නේ මොකද්ද? අනාගාමී මාර්ගසිත ඵලසිත. උන්වහන්සේට පේන්නේ මොකද්ද? නිවන. ඒ හිත් දෙකෙන් නිවන පේනවා. ඒක ජීවත් වෙලා ඉන්න කාලයේදී උන්වහන්සේට මාර්ගසිත පහළ වුණා. පස්සේ ඉතින්
නිවන අත්විඳිනවා ඵලසිත හුරු කර කර අර නිවන පැත්තට යොමු කර කර. ඊළඟට උන්වහන්සේ අනාගාමින් වහන්සේ අභාව ප්‍රාප්තනා පිරිනුවම් පාන මේ අපවත් වෙන වෙලාවේදී අපවත් වෙනවා. අපවත් වෙන්නේ ඒ වෙලාව වෙනකොට උන්වහන්සේට හිතේ ඒකාග්‍රතා ගතියක් තියෙනවා. ලේසි ධානයෙන්ද අනාගාමින් වහන්සේට ධානය ගන්න හරි ලේසි. ඇයි? එහෙම නෙවෙයි. කාරණයක් තියෙනවා. අපිට මේ පින්වතුන්ට ධානයක් ගන්නට බැරි ඇයි? ඇයි අනාගාමින් වහන්සේට ධානයක් ගන්න පුළුවන්? පුරුදු නෙවෙයි. එව්ව නෙවෙයි ගැලපෙන්නේ යන්නේ නැහැ මාත්‍යා. ප්‍රභාත් මාත්‍යා බලන්න මාත්‍යා. අපිට තියෙන කරච්චලේ මොකද්ද හිතේ? මේ පින්වතුන්ගේ හිතේ උඩින්ම තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දය. බලන හැම එකෙම hina වෙවි hinaය බල්ලු අතක ගයින් හිට නේ. කොහේ ධානය ගන්නද? නේද? කාමච්ඡන්දේ වැඩි. සැර වැඩි. අනිත් එක තමයි ඒකේ ඔපොසිට් එක. තරහව ව්‍යාපාදේ. කවුරු හරි බලන්නකෝ හොඳට මේ සිල් රෙද්ද හොඳට මැදගෙන ආවොත් එහෙම ඔයා මොකටද සිල් රෙද්ද මැදගෙන ආවේ කියලා හිතෙන්නේ නැද්ද කියලා. නේද? ඒක නිසා ඒකේ තියෙනවා ද්වේෂය වැඩි. කැකෑරෙන ගතිය වැඩි. ද්වේෂය ඒකින්ද ද්වේෂය තියෙනවා නම් ඉරිසියාවත් එහෙම එනවා. ඒක නිසා කාමච්ඡන්දේ වැඩි හිතකට ද්වේෂය වැඩි හිතකට තියෙනවා නම් ධානය ගන්න ඕන නම් අපිට සමාධිය හදන්න පුදුම ගැම්මක් ගන්න ඕනේ. ඔය දෙන්නා බෙල්ලෙන් අල්ලලා යට කරන්න. නැද්ද? අනාගාමින් වහන්සේට එහෙම කරච්චිලක් තියනවද? නෑ. ඉක්මනටම ගන්න පුළුවන්. ප්ලේට් එක එනවා. අපිට බැරි නෑ. පුළුවන්. ගොඩක් අයට දැන් ඔය බලන්න මේ කාමච්ඡන්දේ කියන එක මෙහෙමයි. බලන්න තියෙන දේවල් බලනවා. ලස්සනයි, හැඩයි, හොඳයි, ප්‍රියකරුයි, ප්‍රියමනාපයි. හොඳට බලන්න. බලන්න තියෙන දේවල් ඇහැ ඇරලා බලන්න. අහන්න තියෙන දේවල් හොඳට අහනවා. ඇහෙන්නේ නැත්තම් මෙහෙම හරවලත් අහන්න. එහෙමනේ. ඒක කැමති. ඒකට කැමති. අහලා පුරු දැන් මොකද වෙන්නේ? ඇස් දෙක පියාගත්තම පේනවද? ඇහෙනවද? නැහැ. හැබැයි අහපු කෑලි බලපු කෑලි හිත අර හිතින් පිරිමැන්ද ඔහේ ඉන්නවා. නේද? කාමච්ඡන්දේ අත්විඳින වෙලාවටයි හිතේ ගහගත්ත පින්තූර කෑලි එන එකයි ගොඩාක් අයට තියෙන්නේ අර සෙවණලි සමාන වූ මනෝමය ධර්ම ස්වභාව පින්තූර එනවා. ඒවා හිතින් ඇතිල්ලීගෙන යනවා. එහෙම හිතින් ඇතිලනට පුදුම හිතට දැනෙනවා හරිම ආස්වාදනීය මෘදු මොලොක් අමුතුම විදිහේ රමණීය ගතියක් ඇති වෙනවා. ඕක නැද්ද? තියෙනවා. මලට බලන දේවල්ට දරු මුණුබුරුවන්ට ස්වාමි භාර්යාවට බල්ලු පහක් අරවම ඔක්කොගේම තියෙනවා. නන්දනවනේ ගිහිල්ලා තියෙනවද? නැද්ද? නන්දනවනේ මොනවද තියෙන්නේ? ඇත්තටම කියන්නේ නන්දනවනේ මොනවද තියෙන්නේ? මෑණියෝ නන්දනවනේ මොනවද තියෙන්නේ? නන්දමෑණියෝ. නන්දනවනේට ගිහිල්ලත් නෑ. ඒකේ මල් තියෙන බව දන්නවනේ. එහෙම නේද? අපේ හිත බලන්න ඒ කියන්නේ අපේ හිත කෑලි අහුල කරගෙන ඉන්නේ. ඉතින් අපේ හිත ඒ වගේ අත්විඳිනවා. ඒක නිසා අපිට ගොඩාක් මහන්සියක් ගන්න ඕනේ භාවනාවට වාඩි වෙච්ච පින්වතුන් මේ හිතේ ඇතිවෙනා අර හිත මෘදු කරන රමණීය කරන හිත නලවන අර කෑලි ටික එනකොට මේ අහවල් එක්කනා මෙන්න කාමච්ඡන්ද කුඩි කෑල්ලක් මෙන්න කාමච්ඡන්ද ලොකු කෑල්ලක් කියලා තේරුම් ගන්නට හිතින් අහුලන්න හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ.
එතකොට තමයි අපිට ධ්‍යාන හදාගන්න පුළුවන් වෙන්නේ. අපි කොච්චර ඔය වැඩේ කරන්නේ නැතුව අර සමාධි මං කියනවා නේද චිත්තානුපස්සනාව කරන්න කියලා. ඕකටමයි කියන්නේ. ඉතින් සමාධිය රැඳෙන්නේ නැහැ. සමාධිය ආරම්භණේ රැඳෙන්නේ නැහැ. ඔය පොඩි නිකන් ඔය බොම්බයි මොටයි වගේ කෑල්ලක් ආපු ගමන් ඒකට රස් දාලා පයින්න ඒක හපහපා ඉන්නවා හිත ඇතුලෙන් ගිහින්. අනාගාමින් වහන්සේට ඔය කරදරේ නෑ. ඒක නිසා ධානයක් ගන්න අමාරුයි. හරි ලේසියෙන් යනවා. ඒක නිසා අනාගාමින් වහන්සේලා මරණාසන්න අවස්ථාවේ වුණත් ඒකාග්‍රතාවෙන් යුක්තව ධානයකට යනවා. ආන්න එහෙම තමයි උන්වහන්සේලා එහෙ උපදී. නේ? ධානසිතකින් මම අහලා තිබුණා. ධානසිතකින්ද උපදින්නේ. මේක තියෙන්නේ ධානසිතකට සමවැදී සිටියදීද? නෑ. මෙහෙමයි තියෙන්නේ. දැන් ධානසිතකට සමවැදී ඉන්නවා කියන එකයි ධානසිතක් තියෙනවා කියන එකයි දෙකක් මහත්ය. අපි හිතමු කෙනෙක් ධානයකට සමවැදිලා ඉන්නවා. අපි හිතමු යා අනාගාමී කියලා. ධානයකට සමවැදිලා ඉන්න ඉඳගෙන. තව එක්කෙනෙක් ඉන්නවා ධාන තියෙනවා. ධාන සමවැදීමේ ශක්තිය තියෙනවා පිරිහිලා නැහැ. ධානයට සමවදින්න පුළුවන් ශක්තිය තියෙනවා. පිරිහිලා නැහැ. ඕන වෙලාවට ටකස් ගාලා ස්විච් එක දැම්මා වගේ තෙන්ද යන්න පුළුවන්. ඒ වගේ අයට කියනවා ධාන පිරිහිච්ච නැති අය කියලා. සමහර අයට තියෙනවා ධාන ඉස්සර වෙලා තියෙනවා. හැබැයි සමවදින්න බෑ. ඒක මොකක් හරි හේතුවක් නිසා ලෝකයේ වෙන වැඩ කටයුතු කරන හින්දා ඒක නිකන් භාවනා කරන්නේ නැතුව ඔහොම අතහැරිච්ච හින්දා ඒක නිකන් දැන් ඉනැක්ටිව් වෙලා තියෙන්නේ. මං කියවනේ ඊයේ අපි අර භාවනා වැඩසටහන අපි කොහොමද ඊයේ පටන් ගත්තේ? මොන ස්ටාර්ට් එකේද? ජම්ප් ස්ටාර්ට් එකේ. ඒ කියන්නේ ජම්ප් ස්ටාර්ට් කියලා කියන්නේ කාලයක් නවත්තලා තිබිලා නේ සුජාතා නෝන? එහෙම නේද? අන්න ඒකනේ. දැන් සුජාතා නෝනක් කියන හරි කියලා. දැන් ජම්ප් ස්ටාර්ට් කියලා කියන්නේ කාලයක් නවත්තලා තිබිලා නැවත රීස්ටාර්ට් කරන්න යනකොට අමාරුයි නේද? හැබැයි හොඳට වෝම් අප් වෙලා තිබෙනා එක ඕන වෙලාවක යතුරු ගහපු ගමන්ම ස්ටාර්ට් වෙනවා. නේද? කෙනෙක් අපවත් වෙනකොට එයා ධානයකට සමවැදිලා ඉඳලා අපවත් වෙනවා. එහෙම නැත්නම් ධානයක් තියෙනවා සමවැදිලා නැහැ. එතකොටත් අපවත් වෙනවා. හැබැයි ධානයකට සමවැදිලා හිටියත් එයා අපවත් වෙන්නේ ධාන හිතින් නෙවෙයි. ධාන හිතකින් අපවත් වෙන්න බෑ. ඊළඟට එයා ධානයට සමවැදිලා නැතිව ඉන්න කෙනා වුණත් එයත් ධාන සිතකින් නෙවෙයි අපවත් වෙන්නේ. ඔන්න ඕක තමයි මම කියපු ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ක්ලියර් කරන්න ඕන කියලා කියන්නේ. දැන් මේක ලියාගත්තද? ලියාගත්ත නේද? ආයෙ පස්සේ එහෙම ඇහුවම් පස්සේ කියා ගන්න පුළුවන් නේද? ජම්ප් ස්ටාර්ට් එකක් නැතුව. ස්වාමීන් අපිට පැහැදිලි කළානේ කනට ඇහෙන්නේ නැති ඇහැට පේන්නේ නැති වෙලාවට මනස ගත්ත සුන්දර දේවල් අපිට මතක් වෙනවා කියලා සුන්දරාරි අසුන්දරාරි දේවල් අපිට මතක් වෙනවා කියලා. එතකොට මේ ධර්මයේ තියෙන මේක මට කාමච්ඡන්දයක් මේ ඇවිත් තියෙන්නේ කියන එක හිතමු පමණින් මේකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? නැත්නම් අපි ඒක බහුලීගත කරමින් හැම වෙලෙම සිහියෙන් ඉඳගෙන එහෙම හිතමින් යනකොටද අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්? දෙකෙන්ම මිදෙන්න පුළුවන්. මම ඒකත් කියලා දෙන්නම්. ඒක මතක තියාගන්න. ඉස්සරවලා කියලා දීලා තියෙනවා. නමුත් ආයේ රිමයින්ඩ් එකක් දෙමු. මේ මෙන්න මෙහෙමයි. අපි යම් කිසි දවසක මේ ලෝකේ උපදිනවා. ඒ උපදින හිතට කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි. ඔන්න බලන්න.
දැන් මේ ප්‍රතිසන්දි සිත. ඒකට කියනවා ප්‍රතිසන්දි කියලා. මම ප්‍ර කියලා විතරක් දාන්න. මේ ප්‍ර කියලා කියන්නේ ප්‍රතිසන්දි සිත. මතක තියාගන්න ආයක ප්‍රජාතන්ත්‍රවාදී අරවම දාන්න යන්න එපා. දෙක. ඊට පස්සේ මේ ඉස්සර වෙලාම මනුස්ස ජීවිතයක උප්පත්තිය එන්නේ මොකද්ද? ප්‍රතිසන්දි සිත. ඊට පස්සේ ඇති වෙන සිත් තියෙනවා ඉතින් ක්‍රියාකාරී සිත් තියෙනවා චක්කු සෝත කාණ දිවවා ඒ වගේ තියෙනවා. අනිත් එක තමයි වැඩිපුර තියෙන්නේ අපිට මොනවද? භවංග සිත්. භවංග සිත්. ඊළඟට මෙන්න මේ හිතේ මෙන්න මේ භවංග සිත් වලයි තියෙනවා සමානාත්වයක්. අපි මේ භවංග ටික අපි දාමු භවංග ටිකක් ගොඩක්. හරි. දැන් මේ භවංග සිත් ටිකක් තියෙනවා. මේ හිතයි භවංග සිත් වලයි තිබෙනවා සමානාත්මයක්. සමාන ස්වභාවයක්. මොකද්ද සමාන ස්වභාවය කියලා කියන්නේ? මේ මේ ප්‍රතිසන්දි සිතේ යම් ප්‍රතිසන්දි සිත යම්කිසි අවශ්‍යයි අරමුණක්. ප්‍රතිසන්දි සිතට අරමුණක් අවශ්‍යයි. ඒ අරමුණ මේ ලෝකයේ අරමුණක්, ඒ කියන්නේ වර්තමාන භවයේ අරමුණක් නෙවෙයි. ඒක ඊට ඉස්සර වෙලා ජීවිත වෙච්ච තැනක කරපු කර්මයක් හරි එහෙම නැත්නම් කර්ම නිමිත්තක් හරි එහෙම නැත්නම් ඒ බලයෙන් මේකට සම්බන්ධ වෙච්ච ගති නිමිත්තක් හරි කියන අරමුණු තුනෙන් එකක් තමයි මේකේ ඉන්නේ. අරමුණු තුනම නෙවෙයි. කියන්න බලන්න. කර්ම නිමිත්ත කියන්නේ කර්ම නිමිත්ත ගති නිමිත්ත නෑ. කර්ම නිමිත්ත කර්ම නිමිත්ත ගති නිමිත්ත. මොකද්ද? කර්ම නිමිත්ත ගති නිමිත්ත. ඔය අරමුණු තුනෙන් එකක් තමයි මේ ප්‍රතිසන්දි සිතට එන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි සිතේ මොකක් හරි එක්කෝ කර්මයක් මතක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් කර්ම නිමිත්තක් මතක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගති නිමිත්තක් මතක් වෙලා තිබෙනවා. ඊළඟට ඒ අරමුණම තමයි මේ වගේ තියෙන්නේ. අපේ භවංගයට වදින්නේ මොකද්ද? මේ ප්‍රතිසන්දි සිතෙන් ගත්ත අරමුණම තමයි මේ භවංග සිතේ තේලියට එකාකාරීව ලයින් අප් වෙලා තියෙන්නේ. පැහැදිලිද මේක? හැබැයි වෙලා තියෙන්නේ ඒකේ සියුම් ස්වභාවය නිසාවෙන් අපිට මේ ප්‍රතිසන්දියේදී ගත්ත භවංග ආරම්මණයේ නේද මං ඉන්නේ කියන එක අපිට තෝරා බේර ගන්න පුළුවන් කමක් නැහැ. ඕක තමයි ඒක ඇවිල්ලා භවංග සිතේ වරදවත් මොකක්වත් නෙවෙයි. ඒක ඇවිල්ලා අපිට නුවණ නැති එකේ කේස් එක නෙවෙයි මහත්තයා. හැබැයි භාවනා කරාට පස්සේ හිත එකතෙන් වුණාම පුළුවන් ඒක අල්ලගන්න. දැන් මේ විදිහට දැන් අපි අවුරුදු ඉන්නවා කීයක් විතර ඉන්නවද මහත්තයා සෝක මහත්තයා? අවුරුදු 100ක් දානවා. මොකක්ද දැන් අවුරුදු 100ක් ඉඳලා දැන් අවුරුදු 100ෙදී එයා මිය යනවා. අවුරුදු 100ෙදී මිය යනකොට අවසානයේට එනවනේ හිතක්. ඒ අවසානයේට හිතක් මහත්තයා ඉන්නේ අර මෙහෙන් පටන් ගත්ත එකේ ෆ්ලෝ එක යනවනේ. ෆ්ලෝ එක ගිහිල්ලා ඒ භවංග සිතකින් අවසානයේට තිබිච්ච භවංග හිතකින් තමයි එයා මෙතනින් ගැලවිලා යන්නේ. මෙතනින් පටන් ගත්ත ලයින් එකේම කෙලවරකින් තමයි යන්නේ. මැරෙන්නේ මොකෙන්ද? භවංග සිතකින් මැරෙන්නේ. භවංග සිතකින් මැරෙන්නේ. හැබැයි ඒ භවංග සිත අපි ඒ වෙලාවේදී භවංග සිතක් කියලා කියන්නේ නැහැ. හේතුව මේක මේ භවයේ අවසාන කෙලවරේම හිත හින්දාවෙන් අපි ඒක භවංග සිත කියන එක පරිවර්තනය කරලා වෙන ටයිටල් එකක් දෙනවා ඒකට. ඒ තමයි මේ චුතිය කියන එක. චුතිසිත. නේද? එතකොට අවසාන හිතට කියනවා චුතිය
පළවෙනි එකට කියනවා ප්‍රතිසන්දිය, මැද්ද හැවතින එකට කියනවා භවංගය කියලා. මේක ඔක්කොම ටික ලෙවල් එකෙන් සමානයි, වැඩ කැලි 3යි. තේරුණානේ? ලෙවල් එක සමානයි. මේකේ වැඩේ කරේ ඉස්සෙල්ලාම තැනක ස්ටාර්ට් කරා. මේ ටිකේ තියෙන්නේ පවත්වාගෙන ගියා. මේකේ තියෙන්නේ ඩිලීට් කරා. නේද? දැන් හොඳට හිතන්න. එක්කෙනෙක් භාවනා කරනවා. දැන් භාවනා කරනකොට දැන් එයාගේ හිතේ යන්නේ මොනවද? භාවනා සිතුවිලි යන්නේ. දැන් ධානය තියෙනවා කියලා කියමු. දැන් ධානය තියෙනවා. ධානයක් අස්සට ඇවිල්ලා ඉන්නවා. හැබැයි ධානයක් අස්සට ඉන්නකොට ඒ ධාන සිතුවිලි වලින් එයාට මැරෙන්න බෑ. හේතුව ධාන සිතින් ඩිස්කනෙක්ට් වෙලා ඇතුලේ ඇස් දෙක පියාගෙන හිටියත් ඩිස්කනෙක්ට් වෙලා මේ ෆ්ලෝ එකට කනෙක්ට් වෙන්න ඕනේ. කනෙක්ට් වෙලා ඊට පස්සේ මෙයා ධානය අතහැරියා. මෙතනින් තමයි චුත වෙන්නේ. හැබැයි මෙතනින් චුත වෙනකොට චුත වෙන්න කලින් මෙයාට තිබුණේ මොකද්ද? මනස ධාන ආරම්භනේ. ඒක නිසා මෙයා මෙතනින් ගලවනකොටම එතන ළඟ තිබිච්ච ආරම්භනේ ධාන හිතෙන් මෙයා ඊට පස්සේ මෙතෙන්ට යනවා. තේරුණාද? එතකොට මෙතනට මෙතනින් නැවත ආත්ම ජීවිතයක් පටන් ගන්නෙ මොන අරමුණෙන්ද? ධාන ආරම්භනේ. මැරෙන්නේ මොකෙන්ද? මේ තිබිච්ච චුතියකින්. භවංග චිතව චුතිය වැඩේ කරන හින්දා. මේ දෙන්න සමාන නැහැ. මේ දෙන්න සමාන නැහැ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා කවුරු හරි මේ වාඩිලා ඉන්නවනම් එයා ධානයකින් අපවත් වෙනවා යනවා කියලා. තේරුණාද? මේක තියෙන්නේ මෙහෙමයි. අපි හිතාගෙන ඉන්නවා ප්‍රතිසන්දිය එකක්, භවංගය එකක්, චුතිය එකක් කියලා. සමහර අය කියනවා වැරදි කතනයක්. චුතියට අනුකූලව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි වැරදිනේ. චුතියට අනුකූලව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ කියලා කියනවා. චුතියට අනුව තමයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. හොඳට හිතලා බලන්න ඒකේ වරද මොකක්ද කියලා. එතකොට මෙහි බල්ලෙක් මැරුණොත් ඒ බල්ලා චුතියට අනුකූලව එයා ප්‍රතිසන්දිය වෙනවා නම් එයා ඊට පස්සේ උපදින්නේ මොකෙක් වෙලාද? බල්ලෙක් වෙලානේ. නේද? මිනිස්සෙක් හැටියට එයා චුත වුණා නම් ඒ චුතිය සිද්ධ වුණා නම් චුතියට අනුකූලව එයා ප්‍රතිසන්දිය ලබනවා නම් එයා වෙන්න ඕනේ මොකද්ද? මිනිස්සෙක් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ වරද තියෙන්නේ මොකද්ද? චුතියට අනුව නෙවෙයි ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. ප්‍රතිසන්දියට අනුව භවංගයට අනුවයි චුතිය සිද්ධ වෙන්නේ. එහෙම නෙවෙයි. ප්‍රතිසන්දි සිතට අනුවයි චුතිය සිද්ධ වෙන්නේ. බලන්න බුදුරජාණන් මම මේ කියන්නේ ගියේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඉපදුනායි කියලා කියන්නේ මොන හිතින්ද? බලන්න. ඇත්තටම කියනවා නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික හිතෙන් තමයි උපදින්නේ. කොහෙද ඒක පහළ වුනේ? තුසිත දිව්‍ය ලෝකයේ බෝධිසත්වයන් වහන්සේ ඉන්නකොට දෙවි දේවතාවෝ ඇවිල්ලා ආරාධනා කළා බෝධිසත්වයන් වහන්සේ ඔබ වහන්සේ මව් කුසක උපදින්න කියලා. ආරාධනා කරන්නේ. එතකොට උන්වහන්සේ බැලුවා දැන් මගේ ආයුෂයත් හරි කවුද මගේ අම්මා වෙන්න ගැළපෙන කෙනා. ඔය නිකන් හිටපු බෝධිසත්වවරු නිකන් ඔය ආවට ගියාට එන හැම බස් එකේම නගින අය නෙවෙයි. ඒ බෝධිසත්වරුන්ගේ ස්වභාවයෙන්ම ධර්ම මං ඊයේ කිව්වනේ පින ගැන කොහොමද කියලා. ඒ හරියට හිතනවා. හරියට තුලණය කරනවා, කිරනවා, මයින්නවා, හිතනවා.
ඉතින් බැලුවා කොතනද හොඳ? බලනකොට කොහෙද පේන්නේ? මනුස්ස ලෝකේ සුද්ධෝදන රජතුමා, මහා මායා දේවිය පේනවා. ඊළඟට ආවුෂේ බලනවා. එතකොට අම්මගේ ආවුෂ තිබුණේ තව මාස 10යි දවස් 7යි තිබුණේ. ඉතින් ඇසල පුරපසළොස්වක පොහොය දවසේ තමයි උන්වහන්සේ මව් කුසේ පිහිටන්නේ. ඒ මව් කුසේ පිහිටන්න කලින් චුතිය සිද්ධ වෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. චුතිය සිද්ධ වෙනවා දිව්‍ය ලෝකේ. ඒ දිව්‍ය ලෝකේ උපන්නා වූ ප්‍රතිසන්දිසිතට අනුකූලව තමයි දිව්‍ය ලෝකේ චුතිය පහළ වෙන්නේ. ඒ චුතියට අනුව නෙවෙයි මනුස්ස ලෝකෙ උපදින්නේ. ඒ විලාවේදී උන්වහන්සේට සත්ව කරුණාව පහළ වෙනවා. මෛත්‍රී හැඟීම් පහළ වෙනවා. ඒක නිසා පෙර ජීවිතයක සිද්ධ කරපු මෛත්‍රී පූර්වාංගම කුසලසිතක් පහළ වෙනවා. මෛත්‍රී පූර්වාංගම සත්වයන් වෙනුවෙන් මම මේ ලෝකේ පහළ වෙන්න ඕන උපදින්න ඕන කියන සත්වයන් වෙනුවෙන් ඇතිවෙච්ච කරුණාබරිත මෛත්‍රී පූර්වාංගම කුසල සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංකාරික මෛත්‍රී පූර්වාංගම කුසලසිතකින් තමයි බෝධිසත්වයන් වහන්සේ මහා මායා දේවියගේ කුසේ උපදින්නේ. ඒ හිතින් නෙවෙයි චුත වෙන්නේ. මේක තේරුණාද? ඒ හිතින් නෙවෙයි චුත වෙන්නේ. දිව්‍ය ලෝකෙන් උපදින්නේ අර ප්‍රතිසන්දිය ගන්නේ අර මෛත්‍රී පූර්වාංගම හිතෙන්. ඔන්න ප්‍රතිසන්දිය වුණා. උන්වහන්සේගේ භවංග ටික ඔක්කොම මෛත්‍රී පූර්වාංගම භවංගසිත. මෛත්‍රී භාවනාව කරායින් පස්සේ කියනවා නේද? මෛත්‍රී භාවනාව කරායින් පස්සේ නිදා ගන්න එක්කිනාට සැප නිින්දක් යනවා කියලා. ඒ අහලා තියෙනවනේ. ඒ මෛත්‍රී භාවනාව කරපු එක්කිනාට සැප නිින්දක් කොහොම යනවා නම් මෛත්‍රී පූර්වාංගම හිතකින් ඉපදිච්ච එක්කිනාට ඇති වෙන පොඩි නිින්ද කොච්චර සැප සාගත එකක් වෙන්න ඕනද? නේද? අපායෙන් ඉපදිච්ච අය අපායෙන් චුත වෙලා මව කුසක පිරිසිඳ ගත්තා නම් ඒ මවට බඩක් දනවලු. අහලා නැද්ද? මේ පෝරණුවක් වගේ. හරි අමාරුයි. ඉඳගෙන ඉන්නත් බැරිලු. හිටගෙන ඉන්නත් බැරිලු. යන්නත් බැරිලු. ඒ හරි අමාරුලු. හරියට ගිනි මේ තටුවක් ගිනි කබලක් ගිනි තටුවක් යකඩයක් හත් කරලා බඩ අස්සට දාලා තියෙන වගේලු. ඒ අම්මට අපායේ ඉපදිච්ච අපායෙන් මැරිලා මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච පව්කාරයෝ රැඳුනාන් පස්සේ තේරෙන්නේ. මෙතෙන් මෙහෙ ගිහිල්ලා යනවා. මෙහෙ ඉන්න කට්ටිය මොකද කරන්නේ? වෙස්ටර්න් මෙන් දාලා ඊට පස්සේ මේක ඇවිල්ලා හෝමෝන එකක් වෙන්න ඇති, ગેස්ට්‍රයිටිස් වෙන්න ඇති, කාපුවක් වෙන්න ඇති. අනිවාර්යයෙන්ම අර කමලක්ක තමයි මේක කරලා තියෙන්නේ කියලා ඒ හෝනියමක් ඕකට ඔහොම දාලා ඔහොමනේ අපි වටවන්දනාව යන්නේ. හිතුවද කර්මයේ මේ පෞකාරයක් ඇවිල්ලා මේ රැඳිච්ච තැනින්ද මට වෙච්ච විපතේ කියලා එහෙම හිතන්න පුළුවන්? නෑ, එහෙම වෙන්නේ නෑ. නේද? ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ මෛත්‍රී හිතින් මහා මායා දේවියට කොච්චර මොකක්වත් උනේ නැහැ. කොච්චර සැපයක්. දෙවිවරු 4 දෙනෙක් ආවා සිකියුරිටි. නේද? දෙවිවරු 4 දෙනෙක් ආවා සිකියුරිටි. මණ්ඩලයක් දාලා තිබුණා කිසිම කෙනෙකුට හාරියක් කරන්න බෑ කියලා. ඒ වගේ ඉතින් බෝධිසත්වයන් වහන්සේ හිටියා. බෝධිසත්වයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණානේ. බුදු වෙලා උන්වහන්සේ පිරිනුවම් පානවා. පිරිනුවම් පාන වෙලාවේදී අවසාන හිත මොකක්ද? පළවෙනි හිත තමයි මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංකාරික මෛත්‍රී පූර්වාංගම ප්‍රතිසන්දි චිත්තය. උන්වහන්සේට භවංග සිත් තිබුණෙත් ඒකමයි. උන්වහන්සේ පිරිනුවම් පාන්නේ මොන හිතෙන්ද? ඒ සිතෙන්මයි. මෛත්‍රී පූර්වාංගම අසෝමනස්ස සහගත ඥාන සම්පයුත අසංකාරික මහා කුසල් සිතෙන් පිං හිතෙන් තමයි උන්වහන්සේ පිරිනුවම් පාන්නේ. හැබැයි කතාවක් තියෙනව නේද? ධානයකට සම්බන්ධුණයි කියලා. තියෙනවා. පිරිනුවම් පාන්න මොහොතකට කලින් උන්වහන්සේ ධාන වලට යනවා. ඔහොම පල්හැට යනවා ධානයට යනවා. අවසානයේදී ඉහළම ධානයට යනවා. ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය
ඊට පස්සේ ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥායතන ඔහොම කියලා පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ උන්වහන්සේ හතරවෙනි ධානයට ඇවිල්ලා හතරවෙනි ධානයෙන් ගොඩ එනකොටම ස්විච් ඔන් උනේ මොකටද? අර භවංග සිත එතනින් තමයි උන්වහන්සේ පිරිනුවම් පාන්නේ. ධාන හිතක් ඇතුළින්ද නෙවෙයි. මේක තේරුණාද? එතකොට දැන් මහත්තයාගේ ප්‍රශ්නේ හිටියා. මේක අහුණාද? දැන් මහත්තයා සුද්ධා වාසයට පැමිණෙන්නේ මනුස්ස ලෝකෙන් අනාගාමී ආර්යයන් වහන්සේ මනුස්ස ලෝකෙන් අපවත් වී සුද්ධා වාසයට පැමිණෙන්නේ ධාන සිතකට සමවැදී සිටියේදීද? එන්න පුළුවන්ද? බෑ. හැබැයි අරමුණු වෙන්නේ අර ධාන සිතක තියෙන නිමිත්ත අරමුණු වෙන්න පුළුවන්. චුති වෙන්නේ ඒකෙන් නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා කිසිම ධානයක් නොලබා මේ ජීවිතයේදී අපවත් වෙන අනාගාමී ආර්යයන් වහන්සේද සුද්ධාවාසයේම උපදින්නේද? ඔව්. උපදිනා කිසිම කියන්නේ ධාන ඒ කියන්නේ ඒ සුද්ධනේ ඔය ධානයේ යන්නේ ඒ තරම් පැය ගණන් එහෙම ඉන්න ඕනේ නැහැ. පටස් ගාලා එනවා. බ්ලින්ක්ස් එනවා. ඒක පොඩි ටක් ගාලා ඇති වෙනවා මේ. ඇති වෙච්ච ගමන් ඒකෙන් නැතිලා යනවා. අනිත් පැත්තට යනවා. ඒක නිසා පැය ගණන් එහෙම අනාගාමින් වහන්සේලාට එහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඒක ධර්ම ස්වභාවයක් මහත්තයා. දැන් අර තියෙනව නේද සමහර වෙලාවට තියෙනව නේද මේ ගිනි කූරු පත්තු කරලා හරිය නැත්තම් පොඩියට තියෙන ගින්දරක් අවසානයේදී නිවිලා යනකොට මේ නිල් පාටකට හුරු දම් පාටක් වගේ එකක් ඇදෙන දැකලා තියෙනවද? තියෙනව නේද? ඕක කවුද ඒක පාට කරන්නේ? අන්න ඒකට මාවේනික ධර්ම ස්වභාවයක්. ඒවා අපිට කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අන්න ඒ වගේ තමයි මහත්ය අවසානයේදී ආර්යයන් වහන්සේගේ හිත අතරින් නිවි යනකොට ඒක ලස්සන පාටක් ඇවිල්ලා එහෙම තමයි නිවිල යන්නේ. දැන් අර නිල් පාට වෙච්ච එක ගොඩක් කල් තියෙනවද? පැය දෙක තුන. නෑ තියෙන්නේ නෑ. පොඩි තප්පරයක් මොහොතක් වගේ තමයි තියෙන්නේ. ඒකෙන්ම තමයි ගැලවිලා යන්නේ. අන්න ඒ වගේ මහත්ය. මේ වැඩි. දෙවෙනි ප්‍රශ්නේ. දැන් එක ඒකත් හරි එක B එකත් හරි මහත්තයා. ප්‍රශ්න දෙකක් තිබුණා එකේ. මේක ප්‍රශ්න පත්‍රයක්. ඊට පස්සේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනාගාමී මාර්ගඵලයට නොපැමිණි අනාගාමී මාර්ගඵලයට නොපැමිණි නමුත් වෙනත් ඒට පහළ ඵලයන්ට පැමිණී සිටින සකදාගාමී හෝ සෝවාන් ආර්යයන් වහන්සේ පළවෙනි ධානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයේ හෝ 5 6 7 8 ඒ කියන්නේ අරූප සමාධි හෝ ලබලා තියෙනවා නම් අපවත් වීමේදී අනිවාර්යෙන්ම රූපී හෝ අරූපී බඹතලයක උපදීද? ඔය වෙන්න පුළුවන්. ඒක පුළුවන්. ඒ කියන්නේ ඒ ධානය සිතට අනුකූල තමයි ගොඩාක් කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ. හැබැයි ඒකේ තියෙනවා ගොඩාක් කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ අර කොහේ හරි තැනක යනවා නම් ගොඩාක් කල් ඉන්නවා නම් අරූපාවචර ගියත් ඇත්තටම මෙහෙට ධර්මාභෝධය කරගන්න ආයේ මෙහෙට ඇවිල්ලාම ඕන ඒක සිද්ධ වෙන්න. සකදාගාමී කෙනෙක් නම් එකපාරක් එනවා කාමාවචරයට. එහෙම නැත්නම් එහෙම නිවන් දකින සෝවාන් එක්කෙනෙක් නම් හත් වතාවක් එනවා කාම භූමියේ සම්බන්ධයෙන්. නැත්නම් එහෙම එකෙන් දෙකකින් යන්න පුළුවන්. ඊළඟට ධානය සිතට අනුකූලව යම් කිසි තැනකට යන්න පුළුවන්. හැබැයි
එතෙන්ද තියෙන්න ඕන ඒ ධානයට ආසා කරපු ධානයට බැඳිච්ච ධානයේ අගය කරපු උපාදාන වෙච්ච ගතියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කිසිම තැනකට යන්නේ නැහැ. අරූපාවචරයට යන්න එතෙන්ට බැඳිච්ච හිතක් තියෙන්න ඕන. ඒ කියන්නේ සම්මත ඒ ධාන පුදුකලා තිබුණාට මේ භවයේ ඒ චුතිසිතට අරමුණු නෝනොත් යන්නේ නැහැ කියන්නේ. චුතිසිතට නෙමෙයි මහත් ප්‍රතිසන්දිය. ඔව් දැන් චුතියෙන් අරමුණු වෙන එකනේ ප්‍රතිසන්දියට යන්නේ. අරමුණක් ගන්නවනේ. ඔව්. දැන් සම්මත ඒ ඉතලා ප්‍රශ්නේ කිව්වේ අන්තිම සිතේදී ගන්න අරමුණ අනුව තමයි ප්‍රතිසන්දිය එන්නේ කියලා. එතකොට ඒ අන්තිම මේ භවයේදී ගන්න අරමුණට ඒ ධාන අරමුණ වුණොත් යන්නේ නැහැ. මොකදවලට යන්නේ නැහැ. එතකොට ඒ ඉන්න වෙන කාම ලෝකෙකට නම් ඉන්ද්‍රිය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි එයාට පුරපු සමාපatti ධාන ලබා ගන්න ලේසි දෙහිදී. අයියෝ ලේසි. හරිම ලේසි. දැන් මේ පොඩි අර මේ පොඩි දරුවෙක් ඉන්නවා ගෑනු දරුවෙක් මේ YouTube එකේ අර තාත්තා රෙකෝඩ් කර පොඩි ක්ලිප්ස් දානවා. ඒ ළමයා මම ඔය එක එක රහතන් වහන්සේලා ඉන්නව නේද? ඒ රහතන් වහන්සේලා මම බලන්නෙත් නැහැ. හැබැයි ඒ ළමයාගේ ප්‍රකාශන හරිම ඇකියුරේට් නේ. ඒක ඇත්තම මම කියන්නේ එහෙනම් ඒ ළමයා කියන කතන ඒ ළමයා ප්‍රකාශ කරන ප්‍රකාශනයේ දෙන විදිය හරිම ලස්සනට ඊටාම නිවැරදි ධර්මයේ ගලපලා ගැළපිලා පිරිසිදුවම කියන ඊටාම ඉහළ තලයේ පුංචි දරුවෙක් තමයි ඒ. අනිත් ඒවා නම් අහලකින්වත් යන්නේ. අර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා මම කියලා තියෙන මොකද්ද මේ මෙහෙම පොඩක් ඉන්න. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ කාමයෝ කියලා කියනා වූ වස්තුව ඇත්තටම කාමයෝ නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ හිත ගන්න කාමය කියලා කියන්නේ අපි හිතින් අගයන් අහකට දෙනවා. දීලා ඒකම තමයි ගිලින්නේ. ඒ ළමයා ඒක නොකියා ඒ පදේම කියනවනේ. ඒ පදේ තියෙන අපි මායාවක ඉන්නේ කියලා. ඕකනේ කියන්නේ. අපි මායාවක ඉන්න කියලා කියන ඔය සංකප්ප රාගෙන් තියෙන්නේ. අගය කරනවා. ඒක ඒ ළමයා ඒ වචනේ පාලි වචනේ කියන්නේ නැතුව ඒ ගාථාවේ ඒ දේශනාවේ ඔක සූත්‍රනිපාත තියෙන ඔය කෑල්ල හරියටම කියනවනේ. මං ඕක ඔය විදිහට කියනවා ඔය එක ඔය ඉහළ තලවට ගිහිල්ලා එනවා කිසිම කෙනෙක් දැකලා නැහැ. මේ අවසානයේ උඩි එකක් කරනවා ඒක කියන්නේ මේ තාත්තට කියනවා මේ දැන් පොඩි ළමයෙකුට පේන චිත්‍රයයි මේ තාත්තට පේන චිත්‍රයයි. ඔව්නේ. ළමයටත් ඒක කාලේ තියනවා කියලා කියනවා. එයාට තියෙනවා එයාට තියෙන අර සිලිබිල්ලමක් අන්න අර සිලිබිල්ල එයා කියන්නේත් එහෙම. එයාගේ මට්ටමින් කියනවා මේ සිලිබිල්ලමක් තාත්තා එහෙමනේ කියන්නේ. සිලිබිල්ලමක් තාත්තා පොඩි ළමයාට තියෙනවා තාත්තට තේරෙනවා ඒ පොඩි ළමයාට කාමේ තියෙනවා. එයා ඒක වස්තුවක් හැටියට ගන්න ඕනේ. බලන්න. අර තව ගැඹුරක් කියනවා. ඒ ළමයා හිතන බාහිර යමක් තියෙනවායි කියලා හිතන එක තමයි එතන. ඔව්. ඇත්තටම හරි වටිනවනේ. හොඳයි. ඊළඟට එසේ වන්නේ නම් මනුස්ස ලෝකයේ අපවත් වීමේදී ධානයකට සමවැදී අපවත් විය යුතුද? නෑ. දැන් තේරෙනවනේ. තුන්වෙනි ප්‍රශ්නය ආර්ය මාර්ගයේ ගමන් නොගත් මුත් ධාන ලබා සිටින වෙනත් ලබ්ධිකේ තාපසවරු එහෙම ධානී නොපෙරහි කලුරිය කළහොත් තමන් ලබාගත් ධානයට අනුව රූපී හා අරූපී බඹතලවල ඉපදිය හැකි නේද? ඔව්. පුළුවන්. එම ධානලාභීන් අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකම උපදීද? නැතිනම් ධානයේ මිදී කලුරිය කළොත්
චුති චිත්තයට අනුව වෙනත් ලෝකවල ඕනෑම උපදී හැකිද? ඒකනත් වැරදි. තේරෙනව නේද මහත්තයා? චුති චිත්තයට අනුව නෙවෙයි වෙනත් ලෝකයක උපදින්නේ අරමුණට අනුවයි. අනිත් එක තමයි මෙහෙම එකක් තියෙනවා. ධ්‍යාන ලබා සිටියත් මහත්තයා ධ්‍යාන ලබාගෙන සිටියත් මම කැමති නැත්තම් එතෙන්ට යන්න ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙමයි. මං කියපේකේ ප්‍රශ්නයක් තියෙන්න බෑ මම. අහන්න තියෙන කාරණා. සමහරවිට කිව්වනේද ඒ අර අනාමේ විජයෝනේ අනාගාමි පුද්ගලයෝ ධාන වලට යන්න බෑ කියලා සමහර අය කට්ටියට ඔක්කොටම යන්න බෑ සමහර අයට විතරයි කියලා ධාන ඒක කියුණානේ කියුණාද ඔව් ධාන නැති අනාගාමි ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ සුද්ධාසි ප්‍රේනාද කියන එක නෑ ඒක ඕකේ ධාන ලැබෙනව නේද අනාගාමි නෑ අනිවාර්යයෙන් අනිවාර්යනේ. අනිවාර්යනේ. ඒක වෙන මම හිතන්නේ ට්‍රැක් එක පැන්නවද? ධ්‍යාන නැත්තම් මාර්ගඵල නැහැ මාර්ග. නෑ ඒක මම ඇප්ලයි කරන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ දේශනාවේ ඒකම දැහුවේ ඒ කියන්නේ මේ විපස්සනා කරන අයට ධ්‍යාන ලැබෙනව නේද? ලැබෙනවා. විපස්සනා ධ්‍යාන තියෙනවා. ඒ කියන්නේ හිතේක ඇත්තටම ධ්‍යානය කියලා කියන්නේ ඥානාංග ලැබෙනව ධ්‍යානය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කෙලෙස් නසන්නා වූ චිත්ත සමාධිය. ඒකේ රූපී ආරම්මණයක් ගත්තොත් එහෙම රූපාවචර අවස්ථා එනවා. අරූපාවචර අරමුණක් ගත්තොත් අරූපාවචර අවස්ථා එනවා. එහෙම තියෙනවා. හැබැයි මේ උපචාර අවස්ථාවල් තියෙනවා ඔය ධ්‍යාන මොකද්ද විපස්සනා කරනකොට එහෙම තියෙනවා. මේක ට්‍රැක් එකකින් පයින්නවා. අපි ඕක වෙනම ගමුද? එකක් තමයි අපි නෑ කියලා කිව්වේ මොකද්ද? හැම අනාගාමින් වහන්සේටම ධ්‍යාන අත්විඳීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අවසානයේදී උන්වහන්සේ මෙහෙන් යනකොටම ධ්‍යාන සිතක් හැදිලම තමයි මේ මෙහෙන් ගැලවිලා යන්නේ. ඒකනේ කිව්වේ. හරිය. මම මේ මොන හරි තිබුණත් මේකෙන් වෙනම ගම්මු. ගති නිමිත්තත් මම කියලා දෙන්න. මම ඉස්සෙල්ලා කියලා දීප එකක් තියෙනවා. මාස කීපයකට කලින් දැන් ඉතින් කොරෝනා වෙන පස්සේ වෙන එකක් දාමු. එහෙමදයි. චුති චිත්තයට අනුව මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හිතමු කවුරු හරි මිනිස්සෙක් මේ ධානයසිත පහල කරගෙන ඉන්නවයි කියලා. ඒ ධානයසිත පහල කරගෙන ඉන්නා වූ කෙනා දැන් කොහොමද දන්නවන්නේ බ්‍රහ්ම ලෝකෙ උපදිනවයි කියලා? එයා කැමති වෙන බ්‍රහ්ම ලෝකෙ යන්න. එතකොට ධාන තිබුණත් එයා හැම වෙලෙම හදන්නේ වෙන තැනකට යන්න. එතකොට ධාන තියෙන බව හැබැයි වෙන තැනකට යන්න අදිෂ්ඨාන කරපු ගමන්ම ඒ ධානය තිබුණයි කියලා එතෙන්ද නෙවෙයි යන්නේ අර හිතන තැනට. ආරම්මණය යන. මනුස්ස ලෝකයේ දැන් මෙහෙම තියෙන දැන් මේ සමහර මෙහෙම හිතන්නකෝ මහත්ය බලන්න. ඔය දිව්‍ය ලෝකයේ සමහර දෙවි දේවතාවරු සහ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මවරුට මෙහෙම කරනවා. ඒක දන්න කියන අය තමයි ඒක කරන්නේ. සමහර මනුස්ස ලෝකයේ එක එක කියන්නේ නවත්ත ගන්න බැරි එක එක අන්එක්ස්පෙක්ටඩ් කේසස් එනවා කාලෙන් කාලෙට. ඒ කියන්නේ එක්කෝ ලෙඩ දුක්, එහෙම නැත්නම් තරජන ගර්ජන, එහෙම නැත්නම් යුද කලකෝලහල ඔය වගේ දේවල් එනවා. එහෙම නැත්නම් ආගියුමන්ට්, එහෙම නැත්නම් එක එක මිත්‍යා දෘෂ්ටියක views ස්ප්‍රෙඩ් වෙනවා, පැතිරලා යනවා. එතකොට ඒ වගේ දෙයක් හැන්ඩල් කරන්න කෙනෙක් මේ දිවයින් හතරේම නැහැ. ඉන්දියාවෙත් නැහැ, ලංකාවෙත් නැහැ, මෙහි නිව්සීලන්ත කොහෙවත් නැහැ. එතකොට කරන්නේ මෙහි තිබෙන්නා වූ දේවල් මනුස්ස ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් හරීම සංවේදී. ඒ කියන්නේ
ෆයිබර් වලින් ගන්න ෆයිබර් දැන් තියෙනවනේ ඔප්ටික් ෆයිබර් ඔප්ටික් වලින් ගන්න ඉන්ටර්නෙට් ලයින් එකට වඩා ෆාස්ට් ඇබ්සෝප් එකක් තියෙනවා ඔය දෙවි දේවතාවෝ බ්‍රහ්ම රාජවරු. ඒගොල්ලෝ කෙලින්ම ගහන එක විතරයි පේන්නේ ඔක්කොම කැප්චර් එක මේ ඔක්කොම ටික ගෲප් වලින් තමයි වදින්නේ. එහෙම දැනගත්තයින් පස්සේ ඒ දෙවි දේවතාවරු සක්‍ර දේවේන්ද්‍රයෝ අනිත් දෙවිවරු ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකයේ ඉන්න තවත් දෙවි කෙනෙක් අරමුණු කරගෙන බලනවා මේක ටැකල් කරන්න මේක හැන්ඩල් කරන්න මේකට හොඳට උත්තර දෙන්න පුළුවන් එක්කෙනා ඉන්නේ පල්ලෙහා නෙවෙයි මෙහි අපේ මණ්ඩලෙ ඉන්නේ කියලා. ඉතින් එහෙම දැනගත්තයින් පස්සේ එයා ගාවට යනවා. ඊළඟට දන්නවා සමහරවිට මෙයා මෙතනින් චුත වෙලා ගිහිල්ලා මෙයාගේ කැමැත්ත තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ යන්න. එහෙම නැත්නම් ඉහළ බ්‍රහ්ම ලෝකයේ කියන්න. එහෙම දැනගන්න. දැනගත්ත ගමන් දැන් චුත වෙන්න යන්නේ. ඒකින්ද මේගොල්ලෝ ආරාධනා කරනවා වෙන කොහෙවත් යන්න එපා. මෙහෙන් ඩිස්චාර්ජ් වෙච්ච ගමන්ම මේ මනුස්ස ලෝකයට එන්න කියලා. එකක්. නෑ දුටුගැමුණු රජු වෙන එකක්. දුටුගැමුණු රජු වැඩි කෙනෙක් කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ නමක් නේ. ඒ ස්වාමීන් වහන්සේලා දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ ඉස්සෙල්ලා ජීවිතයේ ස්වාමීන් වහන්සේ නමක් නේ. හාමුදුරු කෙනෙක්. ඔය සිතුල්පහු යාරේ. සිතුල්පහු වෙන්නේ තිස්සම යාරේ. සිතුල්පහු තිස්සම යාරේ. ඔව්. ඊළඟට කොහොම හරි මනුස්ස ලෝකයට එන්න ආරාධනාවක් කරනවා. ආරාධනාවක් කරන් පස්සේ ඒක ගැන සලකලා කරුණු කාරණා ගැළපිලා මගෙන් ප්‍රයෝජනයක් ඇතනම් දෙවියොත් ආරාධනා කරන නිසා ටක් ගාලා ඒක ගෞරවයෙන් බාර අරගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් එනවා. දැන් එතකොට යන්න හිටියේ කොහෙද? යන්න හිටියේ වෙනහක ආවේ වෙනහක. අවසානයේදී හිත වෙනස් කර. තියෙනව නේද? වර්තමාන උදාහරණයක් කවුද එහෙම ආපු? තියෙන යාවනේ නාගසේන ස්වාමීන් වහන්සේ මොග්ගලී පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ මොග්ගලී පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේත් මනුස්ස ලෝකයට ආවනේ. නාගසේන ස්වාමීන් වහන්සේත් ආවනේ. එහෙම කියලා නම් කියන්නේ නමුත් අනකාරික දර්ශනා මනුස්ස ලෝකෙන් කොහොම හරි එන්න පුළුවන්. එහෙම කියලා නේ. ඔය විදිහට තියෙනවා. අවසානයේදී අපි යන්න හිතාගෙන හිටියට අපිට හෙට යන්න බෑ ඒකත් අපි යන්න ඒ වගේ නිකන් අපිට හිතිච්ච තැන හිතිච්ච දේ ගන්න පුළුවන් වැඩ හදා ගන්න පුළුවන් මණ්ඩලයක් තමයි මේ මනුස්ස ලෝකේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක මේක පොඩි දෙයක් නෙවෙයි. මේක මහ විශාල සම්පත් ආකාරයක්. ඇත්තටම පොඩි ටිකයි වැඩ ගන්න. මේකේ මොකක් හරි දෙයක් කරාන් පස්සේ මේකෙන් අපිට එන පුණ්‍ය ඕජාව, පුණ්‍ය ශක්තිය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරම්ම හිතන දේ ලබා දෙන ශක්තියක් තියෙනවානේ. ඊළඟ කාරණේ. තුන ආර්යයන් එතකොට හරි නේද මහත්තයා ටික? මේ ලෝකයෙන් ඊළඟට හතරවෙනි ප්‍රශ්නය මේ ලෝකයෙන් කලුරිය කර අසඤ්ඤතලයේ ඉපදෙන සත්වයා මේ ලොව සිටියේදී පුරුදු පුහුණු කරන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධාන හෝ 5 6 7 8 අරූපාවචර ධාන වලින් සම්පූර්ණයෙන් වෙනස් වූ වෙනස් ධාන ක්‍රමයක්ද ඒ ධර්මයේ විස්තර කර ඇත්තේ කොහොමද? මෙහෙමයි තියෙන්නේ. මේ අයට මේ වැඩේ කරන්න හතරවෙනි ධානය අවශ්‍යයි. හතරට යන්න ඕනේ. දැන් මේ හතරවෙනි එක අවශ්‍ය. මේ ප්‍රශ්න ගොඩක් එන්නේ හේතුව තමයි අර ගාපේ දේවල් ඥානේ නොපිරිහි කලුරිය කුලොත් කියන ඒකෙන් තමයි ප්‍රශ්න අන්න ඒක තමයි. නොපිරිහි කියන එකේ තේරුම හරියට අල්ලගන්න. ඔව් අන්න හරි. නොපිරිහි කලුරිය කියලා කියන මහත්තයා ඒකේ තියෙන්නේ ඒ වෙලාවට ධානය අස්සේ ඉන්නව අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒක ඒ හැකියාව තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ධානයක් තියෙන මිනිසෙක් වුණත් ඉතින් එයාට
ආහාර ගන්න ඕනේ නේද? එළියට පහළියට යන්න ඕනේ, අතපය දිගාර ගන්න ඕනේ, පොඩ්ඩක් හුලං වදින්න ඕනේ. එහෙම තියෙනවනේ. පිළිහෙන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි පවකටද එහෙම නැත්නම් නෑ පවකට නෙවෙයි. ප්‍රැක්ටිස් කරේ නැතුවම පුරුදු කරන්නේ ඒකයි. හැබැයි සමහරලාට තියෙන ධානය තියෙන එකට නැති වෙලා යනවා කාට හරි ගරි හතරු. ධානය තියෙන ආර්ය උපපාද ඒ වගේ දේවල් ඒකට නැති වෙනවා. ධානය මෙයාට නැති වුණානේ අපේ දේවදත්ත හාමුදුරන්ට නැති වුණානේ. ධානය පිළිහෙන්න පුළුවන් ඵලයේ වෙනස් පිළිහෙන්නේ නැහැ. එහෙම පුළුවන්. ප්‍රැක්ටිස් කරන්න පිළිදා. ඒකට මෙහෙම එකක් තියෙනවා. ඒක පුරුදු කරන්නේ නැතුව වෙන වෙන කටයුතු කරගෙන ඉනකොට ඒකට අර ඒක වෙන අමතක වෙනවා. හැබැයි රහතන් වහන්සේලාට එහෙම අමාරු නෑ ගන්න. ටස් ගාලා ඒකට යන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ දැන් චුතිසිත ලං වෙනකොට මේ දැන් මරණ වේදනාව කියලා එකක් එනවනේ හැමෝටම. කියන්නේ මොෆින් වගේ දීලා යට කළා නැත්තම් මොකක් හරි මරණ වේදනාව එනවනේ. එතකොට කොහොමද ධ්‍යාන වඩන්නේ? එතකොට බෑ. එතකොට මොකද කරන්නේ? එතකොට ඉතින් තියෙන්නේ දෙන එකක් කාලා හරි බීන හරි මැරෙන එක තමයි. ඒකට ඉස්සලා මෝපින් ගහන්න කලින් මට මෝපින් ගහන්න වෙනවා කියලා දැන් වැඩේ කරගන්න ඕන. වේදනාව දරුණුවට ආවම මේ එතකොට දුක් කරගන්න බැරි වෙනවා. ඒකට යට වෙනවා. එතකොට ඒක දැන් දෙයට හිටපු අයට එහෙම නම දැකලා තියෙනවා. ඒ කියන්නේ වේදනාව ආවොත් එහෙම වේදනාවට හිත යට වෙන. එතනදි මොකක්වත් කරන්න බෑ. හොඳට තියෙන්නේ පණ ඇති කල කල යුතු වැඩ කරගත යුතු. සිහිය කල්පනාව තියෙන කාලේ කරගන්න ඕනේ. දැන් සිහිය තිබුණොත් වේදනාව දැනෙන්නේ. ඔව්. එතකොට සිහිය වැඩක් වෙන්නේ නැහැ නේද? එතකොට වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙහෙමයි. දැන් ඔය කතා කරන්නේ මෝෆින් ගහන ටක් වෙන තැනක් නේ. ඒකත් දෙකක් ඒක. සමහර අයට වේදනාව දැනෙන්නේ නැහැ. එතකොට සමහර අයට කොයි වෙලාවෙද? ඒ චුතිසිතට ඇත්තටම ඔය මේ ධානය ලබන ඒ වගේ හිත එකතෙන් කරගන්න විපස්සනා කරන එක කරන්ඩ ඇත්තටම එතන යනකල් ඉන්න හොඳ නැහැ. එතන ගියාන් පස්සේ අසරණ වෙනවා. එතන ගිහිල්ලා මොකක්වත් කරන්න හොඳ දැන් අපිත් හිතාගෙන ඉන්නේ මම ස්පිතාලේ ගිහිල්ලා බෙඩ් එකට දාලා ඉවරලා මෝෆින් දුන්නාන් පස්සේ දෙනවා විපස්සනාවක් ඇටි හරින්න එහෙමනේ හිතන්නේ. එතෙන්ද ගියාන් පස්සේ මොකක්වත් කරගන්න බෑ. අනේ අසරණ වෙන්නේ හොඳ මිනිස්සු ඉඳන් නෙවෙයි නරක මිනිස්සු ඉඳන්. එයා හොඳට හිටියා මුලින් කාලේ ඔය හොඳ මිනිස්සු කියලා කියන්නේ පාටියකට ගිහිල්ලා හොඳට කාලා බීලා ඉන්න කෙනා නෙවෙයි. ප්‍රැක්ටිස් කරන හොඳට ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් එහෙම එයාට මොකක්වත් වෙන්නේ නැහැ එතන. ධානය ලෙවල් එකට ගිහින් නැති. ඔව්. සාමාන්‍ය මිනිස්සු හොඳට ධර්ම ප්‍රැක්ටිස් කරලා හොඳට ජීවත් වෙන. ඔව්. ධානය පැත්තට ගිහින් නැති. ඒ අයට ඇත්ත වශයෙන්ම මෝපින් දුන්නොත් එතන ධානය මොකක්ක කරන්න බෑ. වේදනාව වැඩි වුත් එහෙම කරන්නත් බෑ. හාමුදුරුවෝ කෙනෙකුටත් බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේත් අර තිස්ස හාමුදුරුවෝ වේදනාවෙන් මිරිකිලා ඉන්න වෙලාවේදී බණ කියන්න ගියෙත් නෑ. උන්වහන්සේගේ තුවාල සුද්ධ කරලා පහසුවක් කරලා ඊට පස්සේ අර සැරවෙහිම ගියාට පස්සේ හරියට සැහැල්ලුවක් ආවා. ඒ වෙලාවේදී තමයි උන්වහන්සේ ලෝතර බුදුරජාණන් බණ දේශනා කළේ. වේදනාවට යට වුණාන් පස්සේ මුකුත් කරන්නත් බෑ. බඩගිනි ආවන් පස්සෙත් බණ කිව්වට බණ අහන්නේ නෑ. වැඩියෙන් කෑවන් පස්සෙත් ඒත් අහන්නේ නෑ. ඊළඟට අර කුසගින්නේ ආපු එක්කෙනෙකුට කැම ටිකක් දීලා බඩගින්න කුසගින්න නිවා දාලා තමයි අර බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරේ. හේතුව වේදනාව ආවන් පස්සේ ඒක වෙන්නේ නැහැ. ඉතින් මෝෆින් දුන්නාට පස්සේ මෝෆින් වලින් යම්කිසි විදියකින් හිත සමනය වෙලා වැඩිපුර වෙන්නේ නිින්ද යන්නේ. තීන විදිය. හිත වැඩ කරනවා නිින්දට. ඔව්. ඒක හරි විදිය මොකක්ද? හරි විදිය මං කියන හරි විදිය. හරි විදිය තමයි මෝෆින් වලට කලින් කරගන්න දෙයක් කරගන්න. කොහොමද?
අවසානයේ ඒ විදිහටම ඉන්න නම් හොඳ 100කින් ඉන්න නම් ඔව් ඒ කියන්නේ දැනුම තියාම යන පුරුද්දෙන් කරන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගෙන ඇත්තටම මාත් මේ මගේ එක වේදනාවක් මං කිව්වනේ. කිව්වා නේද? ඒක ඩෙඩ්ලි පේන් එකක්. හරි කෙටි හුස්ම. ඒ අපවත් වෙච්ච නැති හින්දා තමයි අද මේ බණ ටිකක්වත් තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙම අපවත් වුණා නම් දැන් මේ දැන් සුජාතන් ඕන හිතුවේ මං ඒ වෙලාව අපවත් වේද කියලා. දරුණුයි ඒක ඒ තරමටම දරුණුයි. ඒ කියන්නේ දරුණුයි කියලා කියන්නේ ඇඟ කැපුවන් පස්සේ වේදනාවක් නැද්ද? එහෙනම් ඒකේ දෙන මොෆින් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලේම ඩෝස් එකක් දෙනවා 20 minutes. හැම වෙලේම ඇහැරවලා තියන්න තමයි බලන්නේ. 20 minutes gap එකක් තියලා තමයි මොෆින් දෙන්නේ. අර නර්ස් එනවා මොෆින් එකක් දෙනවා 20 minutes. ඊට පස්සේ 20 minutes ඊට පස්සේ අඩු කරනවා. 20 minutes ඉස්සල්ලාම දෙන්නේ 20 minutes තමයි දෙන්නේ. ඊට පස්සේ වැඩි කරනවා ටයිම් එක. ඊට පස්සේ 30ට දෙනවා. ඔහොම කරලා ඊට පස්සේ අඩු කරනවා. මං කිව්වා නේද? ඈ? මෙහෙම හරි කියලා කිව්. දැන් මෙහෙමයි. ඔක 2010 උනේ. 2010 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 18 වෙනිදා. මම මේ එක රෝගී කෙනෙකුට වකුගඩුවක් පරිත්‍යාග කරා. ඒක කරේ ඉන්දියාවේ. ඒ වකුගඩුව දෙනකොට තියෙන්නේ ලයිව් එකක් දෙනකොට දෙන්නම ගන්නේ ඩෝනර් සහ පේෂන්ට් රිසීවර් ගන්නේ දෙන්න එකට ගන්න. ඒක ටීම් වර්ක් එකක්. එතකොට එක තියටරේ අරගෙන ඊට පස්සේ ටීම් එකේ දෙන්නම ඕපන් කරන්නේ එකට. නේද? ඔය අර රිසීවර්ගේ කැපුම් අඩුයි. ඩෝනර්ගේ කැපුම් වැඩි. රිසීවර්ට තියෙන්නේ අර වකුගඩුවට මෙහෙමයි තියෙන්නේ. මම දොස්තර මහත්තයා දන්නවා ආට්ලරි අර තියෙනවනේ ලයින් එක තියෙනවනේ. වෝටර් ලයින් එක වකුගඩුවට එන ලයින් එකක් තියෙනවා. ඊට පස්සේ එළියට ලයින් ඩ්‍රේන් ලයින් එකක් තියෙනවා නේද? ඕකනේ වකුගඩුවේ තියෙන්නේ. කරන්නේ මොකද්ද? දැනට තියෙනා වූ වකුගඩුවට තියෙන ඉන්ටර්නල් ලයින් එක කට් කරනවා. ඒකේ ඩ්‍රේන් ලයින් එක කට් කරනවා. කට් කරලා අලුතෙන් එකක් ඒකට ඒකේ හේතු කරවලා ඒක බැඳලා ඊට පස්සේ ඒ අලුතෙන් දාපු එකට අර ඒ වයර් දෙක මෙහෙන් දානවා අරක යටින් ඩ්‍රේන් කරනවා. එහෙම දාලා ඒක අර තියෙන වකුගඩුව ගන්නෑ. ඒ කියන්නේ අර ඒකට තමයි අනුරා. ඒකේ අයින් තමයි අනුලා තියන්නේ. ඔය මේ කියන්නේ වකුගඩුවක් දෙනවා කියන වකුගඩුව ගන්න එක්කෙනා ඉන්නවනේ. ඒ වකුගඩුව ගන්න එක්කෙනාගේ බැලුවොත් එහෙම වකුගඩු 3ක් තියෙනවා දැන්. අයින් කරන්නේ නැහැ. එතකොට අයින් කරන්නේ නැත්තේ එයා කපන්න ගියොත් එහෙම එයාට ඩැමේජ් එක වැඩි. ලේසිම වැඩි තමයි පොඩ්ඩක් අර මේ පැත්තේ හිර වෙලා වගේ තියෙනවා. ඒ වුණාට පස්සේ හරියනවා. තියෙද්දිම ඒ තිබුණට වැඩක් නැහැ නේද දෙකක්. වැඩ කරන්නේ නැහනේ. ඒක නිසා අලුත් එකට ඒකට යන ලයින් එකක් හරවලා දානවා. ඒක ඊට පස්සේ තියා තියෙනවා. දෙන එක්කෙනාට එහෙම නෙවෙයි. දෙන එක්කෙනාගේ අඟල් පිටපැත්තේ ලයින් එක කපන්න ඕනේ අඟල් 16ක් කපලා තියෙනවා. දිග මෙහෙම පටිය කපලා තියෙනවා. ඒක කපුවම පස්සේ නිකන් මේ කෙහෙල් කනක් කරනවා වගේ ගන්න පුළුවන්. බෑ. ඇතුලේ හාරන්න ඕනේ. ඇතුලේ දැන් මෙහෙමනේ. දැන් මේ වකුගඩු හැම එක්කෙනාගේ වකුගඩු තියෙන මේ පිටකොන්දර පැත්තට වෙන්න තියෙන්නේ. ඕක ගියම පස්සේ මෙහෙමයි. එයාව වකුගඩුව බලාගෙන මම ඇවිල්ලා මේ හැරගෙන යනකල්. ඒකේ අර ඔක්කොම සෙට් එකේ ඇතුළක තියෙන්නේ. ඒක පරිස්සමින් අනිත් නාල අරව මේව ඔක්කොම පරිස්සම් කරලා ඒක සෙට් එක කපලා ගන්න ඕනේ. එතකොට තුවාල කීයක් වෙනවද? පිටින් යන ලයින් එක ඕපන් කරන්නත් යනවා.
ඇතුළට ගිහිල්ලා ඒක කපාගෙන එන්නත් යනවනේ. අනිත් ටිෂුස් ඔක්කොම අපයින්. එහෙනම් හරි පරිසම් වැඩක් ඕක. ඊට පස්සේ ඒක ගත්ත ගමම අරකට ගෙනියන්න ඕනේ. මේ පොඩි වෙලාවක්වත් තියාගන්න නැහැ. ඔක්කොම සිද්ධ කරලා මෙහෙන් ඩිස්චාර්ජ් කරා. එහෙමම අර ප්ලේට් එකේ තියාගෙන ගිහලා එහා පැත්තට දැම්මා. ඊට පස්සේ ඒ දොස්තරවරු ඒකේ වැඩ කරනවා. ඇරියායින් පස්සේ දැන් පැය මම හිතන්නේ ගන්නවා උදේ 7:40ට කොහෙද දැම්මේ සිහිය නැති කරේ සිහිය එනකොට මම හිතන්නේ එකට කිට්ටුයි දවල් ඒ වෙලාවේ සිහිය එනකොට ඒ ලේඩි ડોක්ටර් කෙනෙක් මගෙන් ඇහුවා මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න ඕන වචනේ මොකද්ද කියලා. එයා කතා කරේ සාමීජී කියලා. මම එහෙනම් සාමීජී කියලා කතා කරන්නම් කියලා කිව්වා. ඊට පස්සේ හැම වෙලෙම සාමීජී everything is all right. Now you can have a rest. You can go to the intensive care. ඔය වචන ටික කිව්වා. එහෙම එනකොට අර හුස්ම හරි කෙටි. හොඳට ඔබ්සර්ව් එකේ හිටියේ. හරිම කෙටි පේන් එක කියලා කියන්නේ මම හැබැයි ඒකට සූදානමින් ගියේ. ඒකට හොඳට මම මේ විදිහට එන එකක් ආපුවාවේ කියලා බොහොම ඩෙඩිකේෂන් එකේ ගියේ. deadly pain. හුස්ම ගන්නේ අමාරුයි. හුස්ම ගන්න අමාරුයි. උඩට ගන්න කොටත් අමාරුයි, හරින කොටත් අමාරුයි. පොඩි හැතියකට වගේ තමයි තියෙන්නේ. පොඩි කිටි හුස්ම. ඊට පස්සේ මේ නිින්ද යන්න යටට යනවා ආය උඩට එනවා. උඩට එනකොට පේන් එක දෙනවා උපරිමේ. ඊට පස්සේ යටට යනකොට ආය අමතක වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්ටෙන්සිව් කෙයාර් එකට දාලා ඊට පස්සේ නිදාගෙන අත එහෙම හොලවනවා දැකපු ගම එනවා තව ඩෝස් එකක් දැන මට තේරෙනවා 20 minutes තමයි තියන්නේ මැක්සිමම් මේ ඩෝස් එකක් දෙනවා 20 minutes කර ඔහොම තියෙනවා එක ඩෝස් එකේ දිගටම මේ අර මේ මොකද්ද මේ මාළු කූරයන්ට මේ අර මොකද්ද පොමුලින් ගහනවා වගේ එහෙම කරන්නේ ඊට පස්සේ මම නර්ස් එකව මට හිතුණා ඒ වෙලාවේ නෑ මම මේකට ඉන්න කලින් මම හිතුවා මෙහෙම මේක අත්විඳිනවයි කියලා. ඒක නිසා මේක අත්විඳින්න කියලා මම කිව්වා එහෙනම් නර්ස් කෙනෙක් ඇවිල්ලා එකක් දෙන්න යනකොට කිව්වා මේ මම හැබැයි ඒක මේ තියටර් එකේ කියලා ගියා. මට මේක දෙන එකත් එහෙමයි. හැබැයි මම සමහර එක්ස්පීරියන්සස් ටිකුත් බලාපොරොත්තු වෙනවා කියලා. අර මේ ඇනස්තෙටික් ඒ ડોක්ටර්ට කිව්වේ. එහෙමත් නෑ. කිව්වේ එයාත් එක්ක කතා කරා. ගොඩක් අපි කතා කරා යන්න ඉස්සරලා. එයා කිව්වා මේ සාමාන්‍යයෙන් මේ අර තියෙනවනේ ඩේට් මොකද්ද තියෙනවනේ near death experiences සරම මේවා ගොඩක් තියෙනවා. ඊට පස්සේ hallucination අර මේ තියෙනවනේ මේ තියටර් එකේ අර උඩින් යනවා ගිහිල්ලා කතුරු දිහා බලාගෙන ඉන්න අරවා මේවා ටිකක් එහෙම කිව්වා. ඉතින් ඒවා තියෙනවා කියලා ඒව නිකන් hallucinations කියලා තමයි යා කිව්වේ. එයා ඒ තරම් ඒව ගණන් ගත්තේ නැහැ. මම කතා කරා ගොඩක්. ඉතින් මම ඕවත් තියා බලාගෙන මම කිව්වා මේ පොඩ්ඩක් මම මේ ඩෝස් එක ගන්න එක මම පෝස්ට්පෝන් කරන්න කැමතියි. මේ වේදනා මානසිකාරයක් අපේ හැටියට ඒක නිසා මට අමාරුම වුණොත් මම එතන තියෙන මේ පොඩි මේ ස්විච් එකක් තියෙනවා. ඒක බටන් එකක් තියෙනවා. ඇඳේම තියෙන්නේ. දෙක තුනක් තියෙන මේ පැත්තට හැරුණොත් එකක් අනිත් පැත්තට හැරුණොත් එකක්. ඉතින් මම මේක ප්‍රෙස් කරන්නම් අමාරු වුණොත් එතකොට ඇවිල්ලා දෙන්න මම පොඩ්ඩක් ඉන්නම් කියලා. ඔහොම බැලුවා. ඉතින් මේ හැබැයි වේදනාව දරා ගන්න පුළුවන්. හැබැයි ඒ තරම් ගොඩාක් වෙලාම ඉන්න බෑ. ගොඩාක් වෙලා ඉන්න බෑ. හැබැයි ටික වෙලාවක් අතහැරියෙත් නැහැ. ඉතින් අපි භික්ෂුන් වහන්සේලානේ. අනිත් අයට කියලා දෙන්න මොකක් හරි ඉතින් දෙයක් තියෙන්නත් එපායි. ඉතින් ඒකින්ද එක්ස්පීරියන්ස් කරන්න එහෙම ගියා. හැබැයි අමාරුයි. මැරුණොත් ඉතින් මැරුණා. ඉතින් හැබැයි අර විදිහයි. මේ හඳුනාගත්ත දේවලුත් තියෙනවා. නිකන් මේ
වේදනාව රැල්ලට එන්නේ. රැල්ලට ඇවිල්ලා පැතිරලා තියෙනවා යන්නේ නැතු. ආයි ඩිංගක් අඩු වෙන්න වගේ යනවා අඩු වෙන්නේ නැහැ. එහෙම කැවිලා තියෙනවා. ඉතින් වේදනාව එන විදිය, දුක්ඛ වේදනාව පවතින විදිය ඉතින් ඒකේ තේරෙනවා. ඒක ඩෙඩ්ලි ඈ? බයක් ගත්තේ නැහැ නේ. නෑ මට බය නෑ මට හැබැයි සාමාන්‍ය කෙනෙකුට නම් බය වෙනවද? ඔය එහෙම තියෙන දේ අපේ ඉතින් කවුරු රකින්නද කවුරු බැඳෙන්නද මොකක්වත් නෑ. නන්දිකේත වේදනාව එක තියෙනවද එක තැන දැන් ශරීරේ කොහරි දැන් කැපුමක් තියෙනකොට එතන ඒ වගේ බඩේ කියලා තියෙනවා. තේරෙන. ඒ කියන්නේ එක මේක මේවල කෙලින්ම අංශයක්. මේ අංශෙම තමයි තියෙන්නේ. කකුල පැත්තට නෑ. නමුත් මේ බඩේ ඔක්කොම ටික මේ ඒරියා එකම නිකන් ලොකු පරාසයක්. අනිත් එක මේකට දාලා තියෙනවා මේ එකක් තියෙනවා හෙල්ලෙන්නවත් බෑනේ. ඔක්කොම බැඳලා තියෙන්නේ. ඔක්කොම බොඩි එක බැඳලා තියෙන්නේ. හෙල්ලෙන්නවත් මොකක්වත් බෑ. ඉතින් ඇතුලේ ගල් ගෙඩියක් වගේ එකක් මැද පද්ද බල දරුණු වේදනාවක්. ඒක බරක් දැනෙන්නේ මේ ඔපරේෂන් කරපු හරිය නිකන් මහ ලොකු බරක් දැනෙන්නේ. ඒ කියන්නේ බර උගලගෙන ඉන්නවයි කියලා එකට තේරෙනවා. ඒකයි අර දැන් ස්ටිචස් දාලා නේ. ස්ටිචස් ඒගොල්ලෝ කරේ ස්ටිචස් නේ අර මොකක්ද තියෙන ස්ටිකි දැන් තියෙනවා. ස්ටේප්ලර්ස් නේ. අන්න එහෙම එකක් තියෙනවා. මම ඒක ගානගේ එක්ස්පීරියන්ස් එක දැන් අර බරක් තියෙනකෝ ඒකට දැන් ඇඟට අපි බරක් වුණාම මම සාමාන්‍ය ජීවිතේදී අපිට උඩ ගන්න බෑ කියලා තියෙන බර මම එහෙම දෙයක් ඒකේ තියෙන්නේ දැන් අපි මේ සම්පූර්ණ ඒ කියන්නේ ගල් ගෙඩියක් ඇතුළට දාලා වටෙන් රණු කොටවල් දාලා බැන්දම් වගේ එකක් තියෙන බරක් තියෙන. ඒ කියන්නේ ඒක මම හිතන්නේ ශරීරය අර කපුපුතෙන් හිරිවැටීමත් එක්ක එකකුත් එක්ක ඉන්නේ. එහෙම නැහැ කියලා මේ නැති වෙන්නේ නැහැ. අර හැම වෙලාවෙම කපුපුතෙන් වල බ්ලඩ් සර්කියුලේෂන් එක වෙන්නේ නැහනේ. ඒකේ වෙනදා ගිය පාරේ බ්ලඩ්ස් ආවට එයාට වෙදෙනින් ය아가න්න වෙන කොහත් හොයාගන්නත් බෑ. අරක ඩෙවලොප් වෙලා නැවත කනෙක්ට් වෙලා වෙන වෙන පාරවල් හදාගෙන එයා එහෙම පාස් වෙන කල්ටම ඕක ඉතින් තියෙනවා. දවස් 8ක් විතර ගියා. 7ක් විතර ගියා. ඒක කරේ මහත්තයා MOT MIT හොටේ මියොට් MIO Madras Institute of මොකක් හරි හොඳ ස්ටෑන්ඩඩ් හෝටලයක්. ඒ කියන්නේ හෝටල් එකක් වගේ තියෙන මේ හොඳ ස්පිතාල. සිහියාව ඒ වෙලාවේ කියා ගන්න බැරි වුණා මේ පේන් කිලර්ස් දෙන්න කියලා. ඒකකොට කියා ගන්න බැරි වුණා ඒ වෙලාවේ පේන් කන්දන්න කියලා කතාවක් තමයි. දැනුණා. කියා ගන්න බැරි වුණා මේ ඒ කියන්නේ ඉස්සෙල්ලාම අත්ත වශයෙන්ම නෑ ඉස්සෙල්ලා කතා කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ ඉස්සෙල්ලාම කතනේ ගියන් පස්සේ ඒ කතා කරගන්න බෑ. මේ තොල එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කතා කරගන්න ඕනකම තියෙනවා. ඒ වුණාට ඉන්නේ කතා කරාට අනිත් කටුවට තේරෙන්නේ නැහැ. මේ හරියට වචනේ සද්දේ දාන්න එපායි. ඒකේ ඉන්නේ නැහැ. ඒක ඩිංගක් වෙලා ගියා. ඒක දැන් කෙඳිරි නිකන් පොඩි කෙඳිරි ගාන ස්වභාවයක් ඒක තේරෙනවා. ඒක ඇත්තටම හිතලා කෙඳිරි ගාමක් නෙවෙයි. ඒක නිකන් ඒක ඔටෝ එකක් එනවා. අනිත් එක කෙඳිරිය කියන එක. ඒක ගැන කියන්න බෑ. මේ ඒකත් හොඳයි. කෙඳිරිය කියන එක මොකක් හරි ආවම පස්සේ වේදනාවක් මොකක් හරි තියෙනකොට ඒ කෙඳිරි ගන්නවා කියන එකේ කරගෙන මට දැනෙච්ච දේ. මට දැනෙච්ච දේ තමයි අර කෙඳිරි ගන්නකොට මේ ඇතුලේ පොඩ්ඩක් අර වයිබ්‍රේට් වෙන ගතියක් තියෙනවා. එනකොට වයිබ්‍රේට් වෙන ගතියක් තියෙනවා. ඒකට එකක් අවධානය යනවා. අනිත් එක එතන නිකන් පොඩි ඩිංගකට හෙල්ලෙන ගතියක් තියෙනවා. එතකොට නිකන් පහසුවක් දැනෙනවා. කෙඳිරි ගාලා බලන්න. එහෙම එකක් තියෙනවා.
ඉබේටම කෙඳිරි ගෑවෙනකොට ඒ කෙඳිරි ගාන එක්කිනාට පොඩි පහසුවක් දැනෙනවා. අනිත් එක්කිනාට තමයි ඒක ඒකනේ එනේ මේවා අත්දැකීම්. මේවා very personal. මේවා මේ අනිත් එක භාවනා අත්දැකීම් වගේම අමුතුම රේන්ජ් එකේ ඒවා. භාවනාවට ගලපන්න ගියන් පස්සේ දැන් භාවනාවට ගලපන්න කියන එක කරන්නේ දැන් ඔය කෙඳිරිය කියන එකත් මට ඒකත් තේරුණා ඇයි මම කෙඳිරි ගන්න කියලා. කෙඳිරි ගන්න කියලා බැලුවම පස්සේ මේ කෙඳිරි ගන්නකොට මම ඕනකම කියන එකක් නෙවෙයි. ඉතින් හැබැයි නවත්තන්නෙත් නැහැ ඒක. නවත්තන්නේ නැහැ. මම ඉතින් අර ඉබේම ඒකට එන්දිලා එතකොට නිකන් අර එක්තරා පැටර්න් එකකට ගාලා එහෙම තියෙන එකක් තියෙනවා. ඒකට අමතරව ධර්මයෙන් මොනවාද පිරිත්තානවා වගේ ගුණයක් ලැබෙනවද? මට නම් හැබැයි පිරිත් කියලා තියෙනවා. ඒ වගේ පිරිත්තර භක්තියකුත් තියෙනවා. හැබැයි ඒ වගේ වෙලාවට පිරිත් කියන්න කවුරුත් හිටියෙත් නැහැ. එහෙම මතක් වුණෙත් නැහැ. හැබැයි ඊට වඩා මට තිබුණේ මානසිකාරය. ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවද මානසිකාරයට එහෙමද දරාගන්න කොහොමද? වේදනානුපස්සනාව දුක්ඛ වේදනාවනේ. අපිට කරදරයක් වෙන්නේ ඇත්තටම වේදනා තුනක් තියෙනවානේ. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. දුක්ඛ වේදනාව නැතුව සුඛ වේදනාවයි අදුක්ඛම සුඛ වේදනාවයි තියෙනවා නම් කවුරුවත් නිවන් දකින්න එහෙම කැමැත්තක් නැහැ. නේද? දුක්ඛ වේදනාවෙන්ද තමයි නිවන් දකින්නේ. ඒක තමයි ඉන්නේ මේ ඉතිරිලා පැතල යන. සම්මාසිතවට ඒ වෙලාවේදී දුක් වේදනාව දැක්කේ සිත එතෙන්ට ගෙනිහිල්ලාද? ඔව්. එතෙන්ට ගෙනිහිල්ලා ඔව් කෙලම එනවා නිකන් මේ කියනවා නම් ඒක මෙහෙම කියන්න පුළුවන්. උණු වතුර එකක් උණු කරනකොට ඒ උණු වතුර එක බොයිල් වෙලා එන්නේ වතුර ඇතුලින් ඉන්නේ. උණු වතුර එකක් අපි උණු කරනකොට ඒකේ රස්නි ගතිය උඩින් ඇතුලට යන එකක් නෙවෙයි තියෙන්නේ. කේතලෙන් ඇතුලට යන එකකුත් නෙවෙයි තියෙන්නේ. ඒකේ ඉන්නේ පතුලෙන් ඉන්නේ. පතුලෙන් එන්නේ අර උඩ තියෙන වතුර ටිකත් පෙන දාගෙන උතුරාගෙන උණු කරගෙන එන්නේ. එහෙම තේරෙනවනේ. මේ වේදනාව අන්න ඒ වගේ එකක්. ඇතුලෙන් ඉන්නේ. කපලා තියෙන්නේ එහෙම. ඒකෙන්ද පිටට නෙමෙයි මෙහෙ එහෙම මොකක්වත් නැහැ. මෙහෙ අත හෙට මෙහෙට හොල්ලන්න පුළුවන්. නමුත් ඒ ඒරියා එකේ ඇතුලෙන් තමයි ඒක අර උණුවලු ගොඩෙන් අර ඇතුලට වතුර කැකෑරීගෙන උඩට එන්න අන්න ඒ වගේ එකක්. ඔය ඔක්කොම ටෙස්ට් කරා. කැප්චර් කරා. ඔය කේන්ද්‍රීය ආරෝම ඒවා. කායත දැනෙන වේදනාවනේ අපිට දැනුනේ දුක් වේදනාව. ඒකම ඒක මාරු වෙන් කරන්න බැරි විදිහට දෝමනස්යක් තියෙනවා. මනසට දැනෙන එකත් ඒ වෙලාවෙම තියෙනවනේ එතන. එකටම. තියෙනවනේ. වෙන් කරන්න. ඔය ඒ කියන්නේ ඒ වේදනාවට දෝමනස් වේදනාව කියන්නේ කායික වශයෙන් දුක් වේදනාවක් තියෙනවා. මගේ හිත කැමති නෑනේ ඒක බාර ගන්න. අන්න ඒ ගතිය තමයි දෝමනසය කියලා කියන්නේ. එතන තිබෙනා වූ විඳීම තමයි දුක්ඛය. ඒකට අකමැති ගතිය තමයි දෝමනස. අන්න දෝමනස කියන්නේ ද්වේෂය නේද? දෝමනසය ඒ වෙලාවක චුතිය වුණොත් ද්වේෂයෙන් මැරෙන්නේ. ඒ මැරිච්ච නැති එක හොඳයි. ඔව්. නෑ මෙහෙමයි. ඒ දෝමනස් ද්වේෂයෙන් මැරුණොත් ඒ මනුස්සයාට මොනක් වෙන්නේ මෙහෙම තියෙන්නේ. මරණාසන්න අවස්ථාවේදී මෙහෙම සිද්ධියක් වෙනවා. මරණාසන්න අවස්ථාවේදී අපේ හිතේ අපේ වේදනාවක් විඳ යනවනේ. ඒ විඳ යනකොට අපිට පරණේවත් මතක් වෙනවා, අලුත් ඒවාත් මතක් වෙන එහෙම තියෙනවනේ. ඒක අවස්ථාවකදී මේ කය මැරෙන්න ලංම වේගන යනකොට මේකේ තිබෙන්නව නිකන් ඔක්කොම ටික ඕඩි කොලොන් දාලා කූල් කරා වගේ එකක් වෙනවා. කියන්නේ ඔක්කොම ටික නිකන්
සම්පූර්ණ බොඩි එකේ තියෙන සංවේදී ස්වභාවය ඔක්කොම නියුට්‍රල් වෙලා යනවා. දැනෙන්නේ නැතුව ඒක නිකන් ඒ පැත්තෙන් දැන් ඔක්කොම ඉවරයි. ඒ යන්න කිට්ටු. ආන්න ඒ වෙලාවට එයාගේ හිත සස්කාර සාන්ත වෙනවා. එතෙකුට ඒ වෙලාවට එන එකේ තමයි හිත බද්ධ වෙන්නේ. එහෙමයි ඒක වෙන්නේ. ඔයින් ගියා ඇතිය. තවත් මහත්ය තියෙන සරියුත් මහරහතන් වහන්සේ උදායි භික්ෂුන් වහන්සේ ඇතුළු මේක හොඳට ආගන්න අර බණ මේ මහත් අපි දේශනා කරපු මේ සූත්‍රයක් තියෙනවා. මේ නිරෝධ සූත්‍රය කියලා. ඒ නිරෝධ සූත්‍රයේ මහත්ය අහලා තිබෙනවා. ඒ නිරෝධ සූත්‍රයේ තිබෙනා වූ කාරණා තමයි ඒකට සම්බන්ධව තමයි මේ අහන්නේ. සරියුත් මහරහතන් වහන්සේ උදායි භික්ෂුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිසට සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි අනාගාමි ආර්යයන් වහන්සේලා ගැන සිදු කරන ලද දේශනාවේදී එම සභාවේ අෂ්ටඵල සමාපatti සහිත අනාගාමි ආර්යයන් වහන්සේ නමක් නොසිටියේ යයි සිටි වෙන්න පුළුවන්. ඒට හේතුව නම් එවැනි ආර්යයන් වහන්සේ නමක් සභාවේ නැගී සිට සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශය අනුමත කරනු ඇතැයි සිටි. මේ අවස්ථාව වන විට උදායි භික්ෂුන් වහන්සේ කිසිම මාර්ගඵලයකට පැමිණ නැති බව සිතාගත හැකිය. එහෙම වෙලා නැහැ. ආගේ උදායි හාමුදුරු මාර්ගඵලවපත්වයට පත් වෙලා නැහැ. හේතුව මාර්ගඵලලාභී සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා ඔය වාගේ අර ඒ જાති කියන්නේ ධර්ම අගෞරවයක් නැහැනේ. අනාගාමි ඒ ආර්යයන් වහන්සේ සෝවාන් ආර්යයන් වහන්සේ Taman දන්නේ නැති දේවල් දන්නවා කියලා කියන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්න යන්නේ එක්කෝ කට පියාගෙන රද්ද නැතුව ඉන්නවා. මේ සවන්නන්සේ එහෙම වෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් එම ස්වභාවයේ වෙනත් මාර්ගඵලයන්ට පැමිණ සෝවාන් සකදාගාමි අෂ්ටඵල සමාපatti නොමැති අනාගාමි ආර්යයන් වහන්සේලා සිටින්ට ඇතැයි සිටේ. එහෙම කියලා කියන්නේත් නැහැ. ආර්යයන් වහන්සේලා දෘෂ්ටියෙන් ඍජුයි. ඒක හැබැයි. ඒ වුණත් සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රකාශයට කිසියම් හෝ ධනාත්මක ප්‍රකාශයක් නොකර සිටියේ මන්දයි ප්‍රශ්නයක් නැගේ. මෙහෙම එකකුත් තියෙනවා. ඔය රහතන් වහන්සේලා හෝ වේවා අනාගාමි සකදාගාමි සෝවාන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්මාවබෝධයයි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නාම රූප ධර්මයන්ගේ අවබෝධ වීමයි සහ ධර්මකාරණයක් කරුණු ගලපා කතා කිරීමයි කියලා කියන්නේ දෙකක්. ওই රහතන් වහන්සේලා ඔක්කොටම බණ කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ගොඩාක් රහතන් වහන්සේලා බණ දේශනා කරේ නැහැ. එතකොට ඔක්කොම සෝවාන් ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරෙත් නැහැ. ඒකේ යම්කිසි තමන්ගේ අවබෝධය බාහිර ලෝකේ කරුණු ගලපා දේශනා කරන්න දේශනා ශක්තිය කියන එක වෙනමම ප්‍රොජෙක්ට් එකක්. මේ පසේ බුදුරජාණන් වහන්සේලාටත් බෑ. ඒක නිසා එතන එහෙම සමහර අය බයපක්ෂපාතයි. හරි බයයි. දැනගත්ත දෙයක් කියන්න ඉදිරිපත් වෙන්නේ කියා ගන්න බෑ, වචන ගලපා ගන්න බෑ. ඔය දේශනාව කියන එක මහත්තයා මේ පිනකින් එන්නේ. දේශනාව කතනය ඊට පස්සේ ඒක විශේෂිත පුණ්‍ය භාගයකින් විශේෂිත පින්කමකින් තමයි ඒ ස්වාමීන් වහන්සේලාට මේ දේශනාව යමක් ලෝකයේ තිබෙන දෙයක් ඇත්ත ගලපලා අනිත් හිතක ගාවන්න අනිත් හිතක තවරන්න අනිත් හිතකට ඒක විවෘත කරලා දෙන්න පුළුවන්කම තියෙන උන්වහන්සේලාගේ පෙර පිනක් පෙර විශාල කුසලයක් එකක් තමයි මේ සරිසානන්සේ පහන් පූජාවල් එතකොට පිහිය පූජා කිරීම පහන් පූජා කිරීම දහම් පොත් පූජා කිරීම බොරු කියන්නේ නැතිවීම ඇත්ත සත්‍ය කතා කිරීම ධර්මයට කැමැත්ත භාවනාව ඔය වගේ අනිත් එක විශේෂයෙන්ම බොරු කියන්නේ නැතුව මේ ඇදකුදු කියන්නේ නැතුව ඉඳීම බණ අහලා පුරුද්ද ඊළඟට විශේෂයෙන් මේ දේශනා කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඔය වගේ සමූහයක් තිබෙනවා ඒක එන්න සරියුත් ස්වාමීන් වහන්සේට
සාන්ද්‍රන්ට පුළුවන් ආනන්ද ස්වාමීන් වහන්සේට, මහා කච්චායන ස්වාමීන් වහන්සේ, කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඔය වගේ ස්වාමීන් වහන්සේලා අනිත් එක කොට්ටිත මහා කොට්ටිත හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේලා මේ මන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා විශේෂිත හැකියාවල් තිබෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එකට දේශනාවටම ඒම් කරගෙන ආපු ස්වාමීන් වහන්සේ. හැබැයි අනිත් අයට එහෙම කියාගන්න බෑ. හිතේ තියෙනවා කිව්වොත් හොඳයි කියලා. එහෙම වුණාට කියන්නේ. ආනන්ද ස්වාමීන් පස්සේ හිටියද නෑ එතන හිටියේ නෑ. පස්සේ තමයි ඒක ආනෝ දැනගත්තේ. මේ උදායි හාමුදුරුවෝ කටකාරයි. හරි කටකාරයි. ඔය එක තැනක් නේ උදායි හාමුදුරුවන්ගේ වැඩ බැලුවොත් එහෙම විනයේ මහා ගොඩාක් තියෙන ශික්ෂාපද. උන්වහන්සේ හින්දා. ශාක්‍ය වංශික සායනාතිකේ. උන්වහන්සේ ඒ පළාතේ ඉඳලා ඇවිල්ලා තින්නේ. නමුත් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ ගොඩක් තැන්වල බුදුරජාණන් වහන්සේ මේ ඔය උදායි හාමුදුරන්ට මේ කියලා තියෙනවා ඔය වගේ වැඩ කරන්න එපා කියලා. අහන්නෙත් එහෙම නැහැ. එකකින් එකක් කරන්න එපා කියලා කිව්වොත් එහෙම අනිත් එකේ තව එකක් කරනවා. බුදුරජාණන් වහන්සේ ළඟට මෙම ප්‍රශ්නය ගෙන යාමට පෙර එම මණ්ඩපයේ සිටි අනිකුත් ආර්යයන් වහන්සේලා සරියුත් රහතන් වහන්සේගේ ප්‍රකාශය අනුමත කිරීමට ඔය ඒ ධනාත්මක ප්‍රතිචාර දැක්වීම කෙසේනම් සිද්ධ හැකිද? ඒ කියන්නේ එතනදී සරියුත් ස්වාමීන් වහන්සේ තමයි වැඩිමහල් ෆෝමෝස්ට් ස්වාමීන් වහන්සේ. එතනින් එහා උන්වහන්සේලා කතා කරන්න යන්නේ නැහැ. දන්නේ නැති දෙයක් තිබෙනවා නම් උන්වහන්සේගෙන් දැන ගැනීම සඳහා ඉදිරිපත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේට ටැකල් කරනවා කියලා කියන එක්කෙනා ගැන අනිත් එක්කෙනෙක් බාර ගනීද? දැන් සරියුත් ස්වාමීන් වහන්සේ තමයි টොප් ක්ලාස් හාමුදුරුවෝ. එතකොට හැම එක්කෙනාගේම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් යනවා බුදුරජාණන් වහන්සේ ආරෙනකොට අහන්න. එහෙම තියෙද්දී එහෙම පරිසරයක් තියෙද්දී සරියුත් ස්වාමීන් වහන්සේ ඉක්මවා යන්න එපා. ඒ තව එක්කෙනෙක් කතා කරනවනේ. නේද? එතකොට මේ ඒ ස්වාමීන් වහන්සේට පක්ෂපාතව උදායි හාමුදුරන්ට විරුද්ධව යන්න ඒ තරම්ම කතා කරන එක්කෙනෙක් එතන ඉඳලා නැහැ. ආර්යයන් වහන්සේලා බහුලව සිටි සමයේ එවැනි අවස්ථාවක ඉදිරිපත් විත් පිරිසිදු ධර්මයේ නිර්භය ප්‍රකාශ කිරීමට ඍජුපටිපන්න වික්ෂුන් වහන්සේලා ඉදිරිපත් නොවී නම් වර්තමාන තත්වයේ ඉතා භයානක බව ඇති. උදායි වික්ෂුන් වහන්සේගේ ජීවිතේ මාර්ගඵල ලැබුණේද කියලා නෑ. එහෙම මේ කතාවක් කියන්නේ නෑ ඒ සිද්ධියේදී. හැබැයි අද කාලේ වුණත් යම් අය ඒ වගේ විපරීත කරන අය ඉන්නවා. නැත්තේ නෑ. හැබැයි ඒවා දැනගෙන සමහර වෙලාවට තිබෙනවා මෙහෙම තියෙනවා මහත්තයා. අපි වෛද්‍යවරයෙක් විශේෂඥයෙක් වුණාය කියලා එයාට හැම එකෙම විශේෂඥයෝ නෙවෙයි. නේද මහත්තයා? ඒ රේන්ජ් එකක් තිබෙනවා. heart specialist ඉන්නවා. ඊපස්සේ lung සම්බන්ධී ස්පෙෂලිස්ට් ඉන්නවා. brain එක සම්බන්ධී ස්නායු සම්බන්ධී ස්පෙෂලිස්ට් ඉන්නවා. ඊපස්සේ cancer සම්බන්ධී ස්පෙෂලිස්ට් ඉන්නවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ ලෙඩේට ටැකල් කරන්න පුළුවන් එක්කිනා එන්න ඕන. දැන් අර මිලිඳු රජුරුවන්ගේ වැඩේ බැරි වුණානේ කාටවත් හැන්ඩල් කරන්න. රහතන් වහන්සේලා හිටියේ නැති කාලයක් නෙවෙයි. රහතන් වහන්සේලා හිටියේ හැබැයි ගොඩාක් පව් පුරව ගන්නවා. ඒ වගේ. හොඳයි තව මොනවාද දැන් මේ ඇත්ත වශයෙන්ම මම ඊයේ මේ ගත්තේ නැත්තේ අර මට සූත්‍රය කියව ගන්න බැරි වුණා ඊයේ මේ ගත්තා. මම ඉතින් කියලා තමයි එක සැරේ මම වෙයිටවත් ආයි ප්‍රශ්න අහන්න. ඔව්. හරි එහෙනම් මේ පිටුතුන මොන හරි තව තියෙන දෙයක් අහන්නක බලන්න. ස්වාමීන් වහන්සේ ඉස්සරහා මට පැහැදිලි කරලා දෙන්න.
ඇහැට රූප පේන්නේ නැතිකොට කනට ශබ්ද ඇහෙන්නේ නැතිකොට කයින් අහලා තියෙන මනසින් මනෝද්වාර චිත්තයෙන් අපිට මතුවෙන දේවල් අපි මන්‍යනා කරමින් ඒවා ගැවසි ඉන්නකොට ධර්මයේ එතෙන්ට යොදාගන්නේ කොහොමද? දැන් මට කාමච්ඡන්දයක් ඇවිල්ලා කියලා හිතුව පමණින්ම අපේ ඒ ක්ලේශය නැති වෙන්නේ නැහැ එකවර. නමුත් අපි ඒක නැති කරගන්න නම් අපි කොයි වගේ ගමනක්ද කරන්න ඕනේ? හරි. මම කියලා තියෙනවා අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි අපි ඒක දැනගෙන ඉන්න එක හොඳයි. අපිනේ දන්නේ අපේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා. නේද? එතකොට යම්කිසි ක්ලේශයක් ආවයින් පස්සේ ඒ ක්ලේශය උපක්‍රමශීලීව ඒ වෙලාවට මගහැර යන ක්‍රම තියෙනවා. එක්කෝ වෙන එකක් පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතේ පැත්ත හරවන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඔයදී එහෙම නැත් ඔය වගේ එක එක උපක්‍රම කරනවා. හැබැයි ඒක හරියම ටෙම්පරරි කොන්ස්ටන්ට්ලි විතරයි. ඒක පොඩි වෙලාවකට ඒක නැති වෙලා යනවා. ආයෙ ඉන්න පුළුවන්. හැබැයි පොඩි වෙලාවකට හරි එහෙම නිකන් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ඒ වෙලාවට බොහොම ඉන්ස්ටන්ට් ඩිලීෂන් එකක්. ඒකට කියනවා මොකද්ද? තදංග ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය. ඒ විලාවට නැති කරනවා. ඊළඟට තියෙනවා තදංග ප්‍රහාණය භාවනාවක් කරලා නීවරණ ධර්ම යට කරගෙන ධානයක් ගොඩනගාගෙන එක්තරා විදිහකට කාලයක් තියාගෙන පීරියඩ් එකක් 1 hour 2 hour 1 day 2 days සතියක්මාර ওই විදිහට පීරියඩ් එකක් අරගෙන පීරියඩිකල් ස්ටොප් එකක් තියෙනවා. ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. අර දෙවෙනි එක පළවෙනි එකට වඩා ස්ට්‍රොං. ඒ කියන්නේ පළවෙනි එක ඇවිල්ලා ඇති වෙනවා පවතිනවා ඊට පස්සේ ආය පොප් අප් වෙනවා උඩට. ඊළඟට තියෙනවා අනිත් කාරණේ තමයි හොඳට මේක අවබෝධ කරගෙන සහමූලිකම් නැති කළ දැම්මන් පස්සේ ඒක ආයෙ ඉන්නේ නෑ. ඒකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. අපි මේක ඉස්සර කියලා තියෙනවා. ওই විදිහට තදංග වික්ඛම්බන සමුච්ඡේද කියලා නැති කරන ක්‍රම ටිකක් තියෙනවා. සම්මාසෙ සූත්‍රයකද තියෙන්නේ මේ ප්‍රහාණය තියෙන හැමතැනම තියෙන එක සූත්‍රයක නෙවෙයි පැතිරලා තියෙන්නේ. ඒක කර අපිට ඔව් කියලා තියෙනවා. සංඛාර සූත්‍රය කියන එක ඒකද? තියෙනවා. අරුණ පහක් කියලා දුන්නා අපි සිතිවිලා ආව මේක. ඔව් විතක්ක සංඨාන සූත්‍රයේ තියෙනවා මුල බලන්නේ කියලා. ඔව් ඒක මෙනෙහි කරන්නේ. ඔව් පෙරලන්න කියලා කියනවා. මුල බලන්න කියනවා. පරිවර්තන අන්න හරි. ඔව්. සල්ලේක සූත්‍රයේ සල්ලේක සූත්‍රයේ තියෙනවා නම් කරලා 44ක්. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත බැලීම. අනිත් පැත්ත බලලා ඒ කම්පැරිසන් එකක් ඒ තියෙන සල්ලේක සූත්‍රයේ කම්පැරිසන් එක කියලා කියන්නේ දැන් අපි ඒක නිකන් උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම දැන් අපි මාන්නේ තියෙන ඉරිසියාවක් කරන කෙනෙක් කියන අපි හිතනවා මේ ඉරිසියාව මට නෑනේ. අර ඉරිසියාව තියෙනවා මට නෑනේ කියලා මං අනිත් එක්කනද කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා බලලා මං සතුටක් හදාගන්නවා. ආයක ගන්න. මොකද කියන්නේ? ඉතින් එහෙම මහන්සි ගන්න. මහන්සි අරගෙන හිත සංවර කරගෙන ඇත්තට දැන් මේ භාවනා දැන් අපි මේ ධර්ම සාකච්ඡා කළානේ. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම කොහෙදද යන්නේ? එයාපෝට් එකේදී.
දැන් එහෙම නැතුව වෙන කොහේ හරි සුපර් මාකට් එකකදීවත් ඇහුවොත් දැන් මේ අය භාවනා කරන්න වැඩසටහනකට ගියා. ඉතින් ඒකේ ඇත්තටම ඕගොල්ලන්ට සිතක් වුණාද? වටිනා දෙයක් වුණාද? කියලා නිකන් ඇවිල්ලා කවුරු හරි නිකන් ඔය කතාවක් දැම්මොත් එහෙම. අන්න ඒකනේ. ඉතින් අපිට තියෙන්න ඕන නේද සාන්දිටික ආනිසංශයක් වෙන්නන්ට තියෙන්න ඕනේ නේද? කොහොමද සාන්දිටික ආනිසංශය දකින්නේ? සාන්දිටික ආනිසංශය දකින්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල් දිහා බැලුවම සහ අපි ගලපලා බැලුවම දැන් අපි පැය දෙකකට පැය දෙකක් විතර සාකච්ඡා කරකේ මේ කාරණා ටික කියලා දුන්නානේ. මේකට ලොකු වෙලාවක් යනවා. ඒකින්ද තමයි මම ඊ අත ගැහුවේ නැත්තේ. මම ඒක බලලම දැක්කා. කිව්වා ඊට මේ කාලය තුල මේ පැය දෙකක් විතර කාලයක් අපි කතා කරා හිතුවා මේ කාලය තුල මේ පින්තුන්ගේ හිත කාමච්ඡන්දෙන් බැට කෑවා. ද්වේෂයෙන් ඉරිසියාවෙන් මාන්නෙන් බැට කකාද තිබුණේ නෑ. ඕක ආනිසංශයක් නෙවෙයිද? ලොකු ආනිසංශයක් නේද? ඕකට අපි එහා ලෝකේ ඉපදිනකල් බලාගෙන හිටියෙත් නෑනේ. දැන් අපිට මේ වෙලාවේදී උපදවාගත ඕව පින් සිතුවිලි, කුසල් සිතුවිලි, දහම් සිතුවිලි නෙවෙයි. අපි ඊළඟට මේ ලෝකයේ කාගේ හරි ඇද කුදක් මූණක් ඇද වෙච්ච එකක්, කටක් ඇද වෙච්ච එකක්, කාට හරි බනින්න, එහෙම නැත්නම් පෙස්සම් ගහන්න, කාගේ හරි රස්සාවක් නැතිකරන්න, පවුලක් කඩාකප්පල් කරන්න, ඒවට අපි කතා කරන්නේ නෑනේ. විපතක් ගැන කතා කරන්නේ නෑනේ. එතකොට අපි පවත්වාගෙන ගියේ ඊට වඩා ගැඹුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මනෝමය ධර්ම සමූහයක් සහ ආර්යයන් වහන්සේලා අරමුණු කරගෙන නේද අපි කතා කරේ. ඕක කුසල් සිත් පින් සිතුවිලි නෙවෙයි. ඕක අපිට විපාක දෙන්න මේ වාසියක් හිමිකමක් අපිට නැද්ද ඒකේ? අපි ඔක්කොටම තියෙනවා. ඉතින් ඒ අහන මිනිස්යාගේ කර්මෙට එයාට මේකට එන්න බෑ. එන්නෙත් නෑ. එයාට පේන්නේ නැහැනේ අපි කුසල් සිත් ගත්තයි කියලා මට වෙච්ච දේ මෙහෙමයි කියලා කියන්න ඕන. අනිත් මට උනේ මෙහෙම මගේ අකුසල් සිතුවිලි නැති වෙලා මට මෙහෙම සහනේ මට කුසල් සිත් පහළ වුණා. මට ඒ ඍජු බව මට ඒ තිබෙනා වරස් ප්‍රසාදේ තියෙනවා. ඔය යන ලෝකයක යන්නේ කියලා කෙලින්ම එතනින්ම ඩිස්චාර්ජ් එකක් දාපු ගමන්ම ඒක හරිනේ. ඊට වඩා දෙයක් තියෙනවා. අර රජ කෙනෙක් ඇවිල්ලා හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවලු ධ්‍යාන ලැබුවන් පස්සේ කොහොමද කියලා. රජකුමාරයෙක්. ඉතින් ඒ රජුගේ යාළුවෙක් කියන්නේ යාළුවා මහණ වුණා. හිතවත් කෙනෙක්. පස්සේ මහණ වෙලා ඉතින් අර රජකුමාරයාගේ පාක්කයකට ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වුණා. රජකුමාරයා දවල් ඉතින් ඔය කාලා බීලා ඉතින් ඇවිදින්න යනකොට ගිහිල්ලා මේ ධ්‍යාන ගැන ඇහුවා. කොහොමද ওই ධ්‍යානෙ කොහොමද භාවනා කරන්නේ වරහි මේක. මෙයාට මෙලු හතරක් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ රේන්ජ් එකේ යන්නේ නැහැ. ඊට පස්සේ මේ නිකන් ඌවත් වෙන්න පුළුවන් දේවල්ද කියලා අතහැරලා දාන නිකන් ඒක. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ එකට හිටපු යාළුවා. ඌවමත් තේනවද ඌව නිකන් මේ මනෝමය මනස්ගත කතා එහෙම කියලා කියා. බුදුරජාණන් වහන්සේ ගාවට ගියා ඒ ස්වාමීන් වහන්සේ. හැන්දෑ ගිහිල්ලා කිව්වා මෙහෙම එකක් වුණා කියලා දවල් කාලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාම ලෝකේ කාමෙන් එරිලා මුසපත් වෙලා මුලා වෙලා එරිලා නායෙමුත් ඉහළට ගියේ කිනාට මොන ධ්‍යාන කතාවද කියලා. හැබැයිනේ ඒ මනුස්සයාට තේරෙන්නේ ඒක හිතා ගන්න බෑ. එයා හිතන්නේ මේ එයා ඉන්නේ වෙනමම ලෝකයක ඉන්නේ. ඒක නිසා ඒ වගේ අයට ගැලපෙන්නේ නැහැ. දැමු ඉන්නවා.
අනිත් එක මිනිත්තු 5කින් 10කින් පැයකින් විස්තර කරා ඒ වගේ එක්කෙනෙකුට පැයක් දෙකක් ඒ වගේ දෘෂ්ටිගත එක්කෙනෙකුට පැයක් දෙකක් ඕක විස්තර කරගන්න ගන්න කාලයට වඩා හොඳයි ගෙදර ගිහිල්ලා නාලා හොඳට කාලා ටිකක් නිදාගන්න. ඒක ඇඟටත් හොඳයි හිතටත් හොඳයි. මේ පැය දෙකක් විස්තර කරලා ස්වාමීන් වහන්සේ මේ බේසික්ස් ගන්න නැතුව මූලික කියන්නේ මූලිකට අපු ගන්නවා බෑ. ඉතින් මේ හොඳයි. එහෙනම් හැම දිනාටම තෙරුවන්